රටට මහා විපත කලින් දැන්නු ඒ යතිවරයන් වහන්සේ මුණ ගැහෙන්නට උන්වහන්සේ සමග සාකච්ඡා කරන්නට ඇත්ත වශයෙන් අපි ඇවිදින්නේ මරණයත් අතේ තියාගෙන. ඒ අවදානම අරගෙන තමයි මේ හෙළිදරව් කිරීම කළේ. අපේ යුග කාර්ය කොයි වෙලාවෙ ඉවර වෙයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි ඊට මත්තෙන් අපේ රටේ දරු පැටව උපනුපන් දරු පරම්පරාව මේ රටේ ඔළුගෙඩි මත හෙන පුපුරන්න ඉඩ නොතබා සක්‍රියව ක්‍රියාත්මක විය යුතුයි. මේ රටේ මට කවුද හතුරුකම් කරන්නේ නැත්තේ? ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 500ක් මා එක්ක තරහයි. පාරම්පරික මුස්ලිම් මිනිස්සු ටික හැර මුස්ලිම් මුළු ලෝකයම අපිත් එක්ක තරහයි. ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයේ දරන ඒ ගිහියෝ විතරක් නෙමෙයි. බුදුහාමුදුරුව වෙනුවට මාක්ස්ව බුදුන් කරගෙන වැඩ කරන ඒ උන්නාන්සලා ටික තරහයි. රාජ්‍ය නොවන සංවිධාන තරහයි. දේශපාලන කල්ලි ඔක්කොම තරහයි. යහපාලනය කියන වචනේම ඉස්ලාම් මන්තවාදීන්ගේ වචනයක්. මහා මොලකාරය කියන්නේ අල්ල දෙයියෝනේ. මේ සමාජය තුල ගොඩනගපු මතවාදය නිසා මේ රට මහා විනාශයකට ගෙනියන්න තිබුණු අවස්ථාව අවම කළා කියලා අපිට විශාල සන්තෝෂයක් තියෙනවා. හොඳම උත්තරය දුන්නේ ප්‍රභාකරන්නේ. සිංහලයාට ඕනෑම දෙයක් මතකෙ තියෙන්නේ සති දෙකයි කියලා කිව්වනේ ප්‍රභාකරන්. එහෙව් જાතියක් නෙමේ සීරුවෙන් හිටවන්න අපි මහන්සි ගන්නෙ. මං ඊටාම් බක්කීමෙන් කියන අපි කවදාකවත් වඳ කොත්තු ගැන කතා කරලා නැහැ. වඳ භාවයට ඔය ඇඳුම් ඇඳීමෙන් වඳ භාවයට පත් වෙනවායි කියන සිද්ධීන් ගැන මං කවදාකවත් කතා කරලා නැහැ. විද්‍යාත්මකව කිසිවක් සනාථ කරන තුරු අපි චෝදනා නොකළ යුතුයි. බුදුබල සේනා සංවිධානය ගහලා no limit. BBS attack fashion bug. මටම කියලා වාහනයක් තිබුණේ නැහැ. හැබැයි මං එහෙම කියලා පාරේ බස් එකේ ගියෙත් නැහැ. කිසිම දේශපාලකයෙක් කිසිදු වරදානයක් මේ කතා කරන මොහොත දක්වාවත් අපි පරිහරණය කරලා නැහැ. ඇයි හාමුදුරුවෝ මේ පෝට් සිටි ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි හාමුදුරුවෝ මේ පොලිසිය ගැන කතා කරන්නේ නැත්තේ? ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බෙහෙත් නොගෙන දෙවියන් ගැන විශ්වාසය කරලා මැරෙනවා. ඉස්ලාම් මන්තවාදීන් දෙවියෝ ගැන විශ්වාස කරලා තමනුත් මැරිලා අනිත් මිනිස්සු මරාගෙන මැරෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා එරාන් වික්‍රමරත්න. කවුරු කතා කරනවද? පාස්ටර් කෙනෙක්. මේ ඉරිදා විශේෂයෙන්ම ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පත වාර්තා කරලා තිබුණා. අපේ රටේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නූතන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ විශාල වැඩ කොටසක් කරපු ඒ වගේම වර්තමාන ශ්‍රී ලංකාවට මේ අද දවසේ උදා වී ඇති තත්ත්වය විශේෂයෙන්ම මූලධර්මවාදී සංවිධාන සම්බන්ධයෙන් මීට දශකයකට ඈත සිට මේ රට දැනුවත් කරපු මහා යතිවරයන් වහන්සේ නමක් වූ ගලබොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඝාතනය කිරීම සඳහා කිසියම් විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව. ඒ වගේම උන්වහන්සේගේ ආගමික ජාතික සේවාව නතර කිරීම සඳහා එවැනි ප්‍රහාරයක් එල්ල කර උන්වහන්සේ ඝාතනය කරන්නට සූදානමක් තිබෙන බව. ඒ වගේම සමාජ මාධ්‍ය විශාල වශයෙන් අද දවසේ වාර්තා කළ තිබුණා මේ පුවත. මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඒ වගේම පසුගිය කාලය තුල එල්ල වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳව වසර දෙකක් සපුරුණා පහුගිය දවසේ අපි මේ පිළිබඳව කතා බහ කරන්නට පැමිණියා බොදුබල සේනා සංවිධානයේ රටට මහා විපතක් කලින් දැන්නු ඒ යතිවරයන් වහන්සේ මුණ ගැහෙන්නට උන්වහන්සේ සමග සාකච්ඡා කරන්නට ගලබොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ විහාරස්ථානයට අපි සූදානම් උන්වහන්සේ සමගින් කතා බහ කරන්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම මුලින්ම දැනගන්නට කැමතියි අද දවසේ මේ ජාතික පුවත්පත්වල පළවුණු වාර්තාව සම්බන්ධයෙන් ඔබ වහන්සේට කිසියම් දැනුම් දීමක් කරලා තිබෙනවද මේ සම්බන්ධයෙන් අද මේ ඇතිවෙච්ච තත්ත්වය සම්බන්ධයෙන්? අත වශයෙන්ම මමත් ඒ පුවත්පතින්මයි දැක්කේ. නමුත් මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී විදේශීය සංවිධානයක ක්‍රියාධරයින් කීප දෙනෙක් ලංකාවට ඇවිල්ලා එවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කරන්න සැලසුමක් තියෙන වග පුද්ගලයන් කීප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වලා තිබුණා. සත්‍ය වශයෙන්ම මේ පුවත්පත හරහා තමයි නිල වශයෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ලැබුණේ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් රජය හෝ ආණ්ඩුවේ කිසියම් ආරක්ෂක අංශ වලින් ඔබ වහන්සේට දැනුවත් කිරීමක් නිල වශයෙන් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ කිසියම් ප්‍රතිචාරයක් මේ වන විට තිබෙනවද? මොකද්ද කියලා අදහස දැනගන්න කැමතියි අපි. මෙහෙමයි. එක්කරයින් කිසිවක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් අද ඉරිදා
අදිරිදා ජාතික පුවත්පතක් මේ වගේ වාර්තා කරලා තිබ්බා. අපිට සතුටු වෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා. එකක් තමයි අවුරුදු 30ක් මේ රට ගිලගනිමින් හිටපු මේ රට පුරාම ත්‍රස්ත බිය වපුරපු LTT වැනි ම්ලේච්ඡ ඝාතක කල්ලියක් මුලිනු පුටා දාන්න නේද සමූල ඝාතනය කළා. ඒ කියන්නේ ඒ ත්‍රස්ත ව්‍යාපාරය විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙන බුද්ධි ජාලයක් තියෙන රටක්. අපිට විශ්වාසයක් තියෙනවා ඒ බුද්ධි අංශයට බුද්ධි ජාලයට මෙය සොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසය තමයි අත වශයෙන් අපිට තියෙන්නේ. මොකද මේ ඉස්ලාම් නාමයෙන් එන අන්තවාදය ඉස්ලාම් ආගමට මුවාවී ගොඩනැගෙන මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඔවුන්ගේ මතවාද ලේසියෙන් මැඩලන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඔබතුමා මතක් කළා වගේ මීට අවුරුදු 10කට 15කට එහා පැත්තේ ඉඳලා මේ උන්මත්තක මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් ගැන හෙළිදරව් කළ තැනේ සිට ඇත්තවතින් අපි ඇවිදින්නේ මරණයත් අතේ තියාගෙන. ඒ අවදානම අරගෙන තමයි මේ හෙළිදරව් කිරීම කළේ. ඒ නිසා කොයියම් මොහොතක හෝ අපට එවැනි අමිහිරි අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක තමයි ඉස්ලාම් අන්තවාදයේ තියෙන සාහසිකකම. නමුත් අපි වෑයම් කරන්නේ එවැනි විනාශකාරී තත්වයකට පත් උනත් අපිට කියන්න බෑනේ. අපේ යුග කාර්ය කොයි වෙලාවෙ ඉවර වෙයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි ඊට මත්තෙන් අපේ රටේ දරු පැටව උපනුපන් දරු පරම්පරාව මේ රටේ එවුන්ගේ මත එවුන්ගේ ඔළුගෙඩි මත හෙන පුපුරන්න ඉඩ නොතබා මේ අන්තවාදය තීරණාත්මක ලෙස පරාජය කළ හැකි නම් ඒ වෙනුවෙන් අපි විනාඩියක්වත් තත්පරයක්වත් අපතේ නොහැර සක්‍රියව ක්‍රියාත්මක විය යුතුයි. මොකද ඒ තරම්ම සාහසිකයි, ම්ලේච්ඡයි, අවිද්‍යාත්මකයි, කිසි පදනමක් නැති ඇත්තම කිව්වොත් තිරස්චීන ගණේ වැඩපිළිවෙලක් මේ ඉස්ලාම් අන්තවාදයේ නමින් එන්නේ. මම කැමතියි අපේ හැමදෙරනේ දැනගන්න විශේෂයෙන්ම මේ වර්තමානයත් එක්ක මේ යා කරගන්න මේ සිදුවීම ටිකක් අතීතයට ගිහිල්ලා ඔබ වහන්සේ අවුරුදු 10කට 15කට කලින් මේ රටට විරුද්ධව මේ රටේ තියෙන මේ ප්‍රශ්නය පෙන්වා දුන්නා. ඒක ඒ වෙලාවේ බොහෝ දෙනා ගණන් ගත්තේ නිකන් බොහොම සමහරු සමච්චලේ. සමහරු මේක යම් බරකින් තේරුම් ගත්තා. තවත් සමහරු මේක හරියට යථාර්ථවාදීව විග්‍රහ කරගත්තා. නමුත් අපිට පේන්න තියෙනවා අපේ ආමඳුරනේ තාමත් මේ කතාව ඔබ වහන්සේ දැන් අවුරුදු 15ක් තිස්සේ කියන කතාව තේරුම් ගත්තේ නැති බවක් තමයි අපිට මේ පාර්ලිමේන්තුවේ පහුගිය දවසේ මේ පාස්කු විවාදය දකිද්දි ඒ පාර්ලිමේන්තුවේ හැසිරිච්ච සමහර മന്ത്രിවරුගේ හැසිරීම දකිද්දි අපිට පෙනුනේ කොහොමද මෙහෙම වෙන්නේ? කොහොමද මේ වගේ මේ රටක ජාතියක අභියෝගයක් මේ වගේ මූලධර්මවාදී ප්‍රහාරයක සූදානමක් ඔබ වහන්සේ පෙන්නද්දී ඇයි මිනිස්සු මෙහෙම නිද්‍රාශීලීව මේවට ප්‍රතිචාර දක්වන්නේ? හොඳම උත්තරය දුන්නේ ප්‍රභාකරන්නේ. සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා කිව්වනේ ප්‍රභාකරන්. එහෙව් જાතියක් නෙමේ සීරුවෙන් හිටවන්න අපි මහන්සි ගන්නෙ. ඒ ගැනත් දුක් වෙලා වැඩක් නැහැ. මොකද ඒ ජාතියේ ස්වභාවය. සාමාන්‍යයෙන් සිංහලයෝ නැගිටින්නේ බෙල්ල ළඟටම හිර වුණාට පස්සේ. ඒක තමයි සාමාන්‍යයෙන් සිංහලයාගේ ස්වභාවය. දැන් මට එක සන්තෝෂයක් තියෙනවා. කවුරුන් අපිට පේන සමහර වෙලාවට මේ අන්තර්ජාල මාධ්‍ය භාවිතාවන් ඇතුලේ අපි සම්බන්ධයෙන් ලියලා තියෙන දේවල් පළ කරන අදහස් දැක්කහම ඇත්ත වශයෙන් කලකිරීමක්වත් දුකක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ නොදන්නාකම. සහරාන් සහ කීප දෙනෙක් බෝම්බ කීපයක් ස්ථාන කීපයක පුරවාගෙන
මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කෙරුවා. මුළු ලෝකෙම තිගැස්සුණා. විශේෂයෙන් හෝටල් වලට සහ දේවස්ථාන වලට එල්ල කරපු මේ ප්‍රහාරය නිසා. මම විශ්වාස කරනවා අපි අවුරුදු කීපයක් තිස්සේ සමහර වෙලාවට අපි චෝදනා ලැබුවා අනේ මේ හාමුදුරුවරු කතා කරන්න දන්නේ නැහැ. හාමුදුරුවරු බණ භාවනාවක් කරගෙන දෙන දෙයක් වළඳලා ඉන්නේ නැතුව මොන විකාරයක්ද මේ කරන්නේ? බුදු හාමුදුරුවෝ කතා කරන්න කියලා තියනවාද? මේ ಜಾති භේදවාදයක් නේද මේ අවුස්සන්නේ? වැඩ කර නැති වර්ගවාදයක් ගැන නේද මේ කතා කරන්නේ? අනේ මුස්ලිම් සමාජයේ ඔහොම දෙයක් තියෙනවද? අපි අසුරු කරන මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳද? මේක නම් වෙන්න බෑ, මේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කිය. එහෙම නැත්නම් මේක පිටිපස්සේ ගෝඨාභය ඇතිය ඒ කාලේ. තවත් වර එක මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද කඩන වැඩපිළිවෙලක් කිය. ඔය වගේ নানা ප්‍රකාර චෝදනා එල්ල කෙරුවා. හැබැයි අපි එකක්වත් ගණන් නොගෙන අපේ අරමුණ වෙනුවෙන් වැඩ කෙරුවා. මොකද්ද අරමුණ? අවිහිංසාවාදී ධර්මයක් පිළිපදින, හිංසාවක් කරන්නට බලගැන්වීමක් නැති ආගමික සමාජයක් බෞද්ධ සමාජය. ඒ වගේමයි හින්දු සමාජෙත්, කතෝලික ක්‍රිස්තියානි සමාජෙත් එහෙමයි. මේ රටේ ඒ විතරක් නෙමෙයි, මේ රටේ ස්වදේශික අපේ සාම්ප්‍රදායික පාරම්පරික මුස්ලිම් මිනිසුත් එහෙමයි. එතකොට මේ සියලු දෙනා කෙරෙහි උපන් කරුණාවෙන් මෛත්‍රියෙන් අපිට මොන චෝදනා කෙරුවත්, මොනතරම් ගර්හා කෙරුවත් ඒ සියල්ල ඉවසගෙන අපි දැඩිතර විදිහට අපි මේ සමාජය තුල ගොඩනගපු මතවාදය නිසා එකවර 100ක් විතර පුපුරවාගෙන මැරිලා මේ රට මහා විනාශයකට ගෙනියන්න තිබුණු අවස්ථාව අවම කළා කියලා අපිට විශාල සන්තෝෂයක් තියෙනවා. හරිනම් අපි මැරුණට පස්සේ නෙවෙයි, ජීවත් වෙලා ඉඳද්දි අපේ නමින් ස්මාරක හදන්න ඕන. ඇයි මං එහෙම කියන්නේ? මුල් අවස්ථාවේ මේ ඉස්ලාමීය උම්මත්තක අන්තවාදයක් ගැන, ඉස්ලාම් නාමයෙන් ඉස්ලාමය කිලිටි කිරීම සඳහා ගොඩනැගිලා තියෙන මතවාද ගැන, එවැගේම වහබ්වාදයේ පමණක් නොවේ සලෆිවාදය ඇතුළු කොට මුළු ලෝකෙම ක්‍රියාත්මක වන, නැත්නම් අපි තනි වචනකින් කිව්වොත් ගෝලීයව ක්‍රියාත්මක වන මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ගැන හෙළිදරව් කරන විට ප්‍රධාන ප්‍රවාහයේ සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහ අනුගාමිකයෝ අපිව දැඩි විදියට විවේචනයට බඳුන් කළා. ඒ වගේ මුස්ලිම් සමාජයත් අපිට චෝදනා කළා. මට මතකයි යහපාලන ආණ්ඩුව නියෝජනය කරපු මැති ඇමතිවරු, മന്ത്രിවරු ඔක්කොම එකතු වෙලා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එවක ජනාධිපතිට සහ අගමැතිට ගිහිල්ලා ලිඛිතව බාර දුන්නා මේ ඥානසාරව වහාම අත්අඩංගුවට ගන්න කියලා. නමුත් අපිට සතුටක් තියෙනවා. අපි ගෙන ගිය මතවාදයේ නිසා මුස්ලිම් සමාජයේම ඇතැම් තරුණ කොටස්, ඒ වගේම හැබැයින්ම සාමයට ලැබි මේක සිංහල බෞද්ධයන්ගේ රටක්ය, මේ රට තුල බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් මේ ප්‍රධාන ආගම් හතරක් නියෝජනය කරන මිනිස්සු ඉන්න, අපි කතා කරන මේ ඩයිවර්සිටි එක නැත්නම් මේ විවිධත්වයේ තියෙන, විවිධත්වයේ පිරුණු ලස්සන රටක්ය. ලෝකයේ කිසිම රටක නැති ආගමික නිදහසක් භුක්ති විඳින රටක් කියලා කල්පනා කරපු මුස්ලිම් සමාජයේ විසින්ම අර අපි පෙන්වලා දීපු වහබ්වාදී, සලෆිවාදී, ඒ උන්මත්තක අන්තවාදී කල්ලි කොන් කරන්න පටන් ගත්තා. ඒ අයම කිව්වා
ඔය සහරාන්ගේ ප්‍රහාරයට පෙර ආතුව අපි නම් මේ තව්කාරයෝ නෙමෙයි. අපි තව්හීද්කාරයෝ නෙමෙයි. අපි හවල් සංවිධානයේ අන්නරුන් තමයි ඒක කරන්නේ. අන්නර පල්ලිය තමයි ඒක කරන්නේ. අරගොල්ලෝ තමයි මේ ප්‍රශ්න හදන්නේ කියලා. ඒ අය තුලම යම්කිසි පෙළඹවීමක් ඇති වුණා අපි ගෙන ගිය මතවාදී නිසා. ඒ හේතුව නිසාම ස්වයං ආරක්ෂාවක් හදාගන්න හැකියාව ලැබුණා. ඉතින් මං හිතනවා ඒ පිනම ඇති අපට මේ භවයේ ජීවිත දහස් ගණනක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි කරගෙන ගිය මේ මතවාදී අරගලය ප්‍රතිඵලදායක වුණා මේ මහා විනාශකාරී තත්වයෙන් මුදවා ගන්න. ඔබ වහන්සේ පැහැදිලිව සඳහන් කරා මේ සමාජ මාධ්‍ය තුළ සහ වෙනත් යම් තැන්වල ඔබ වහන්සේට බරපතල විදිහේ සමහරව විවේචන කරනවා කියලා. මම අහන්න කැමති ඇත්තටම තවත් සමහරුන්ගේ විවේචනයක් තිබෙනවා සමාජ මාධ්‍ය තුළ අපිත් ඔබ වහන්සේගේ යම් මේ අදහස් දැක්වීම දකිද්දි සමහරු ඒ පෙළ ගැස්ම යටින් දාන දේවල් තියෙනවා. ඔබ වහන්සේ මේ ආණ්ඩුව ගේන්න යම්කිසි වක්‍රාකාරයකින් අවශ්‍ය කරන සමාජ පසුබිම නිර්මාණය කරාය. එහෙම නැත්නම් අර ජනප්‍රිය විදිහට අපි කියනවා නම් වඳ කොත්තු වඳ ඇඳුම් එතකොට මේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කඩ වර්ජනය කිරීම. එතකොට මේ වඳ කිරීම සාපිගේ මේ කාන්තාවන් මව්වරුන් වඳ කිරීම සම්බන්ධ කතන්දර ටික මේ නිර්මාණය කරන්නේ බොදුබල සේනාව සහ ඔබ වහන්සේ කියලා බරපතල චෝදනාවක් මේ සමාජයේ යම් කිසි පිරිසක් ගොඩනැගුවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම ඔබ වහන්සේට යම් අදහසක් ඇති මේ අදහස් දක්වන අයට පැහැදිලිව නිවැරදිව කියන්න. මම කැමති ඒ අදහස දැනගන්න. මං ඉතාම බක්කීමෙන් කියන අපි කවදාකවත් වඳ කොත්තු ගැන කතා කරලා නැහැ. වඳ භාවයට ඔය ඇඳුම් ඇඳීමෙන් වඳ භාවයට පත් වෙනවායි කියන සිද්ධීන් ගැන මං කවදාකවත් කතා කරලා නැහැ. මට අනන්තවත් විවිධ ප්‍රදේශවල අපේ තරුණියෝ මිනිස්සු කතා කරලා හාමුදුරුවනේ මෙහෙම වෙනව නේද කියලා කිව්වහම මම කියපු දේ තමයි විද්‍යාත්මකව කිසිවක් සනාථ කරන තුරු අපි චෝදනා නොකළ යුතුයි. කවදාකවත් මං එවැනි බාල බොළඳ ප්‍රාථමික ගණයේ සටන් පාට තෝරලා නැහැ. ඒ සාෆික සිද්ධිය දක්වත් එහෙමයි. අපි සාෆි ශහබ්දීන්ගේ ඔය වන්ද්‍යා කරන වැඩපිළිවෙලට පෙර ආතුව 2014 ඒවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැහිලා මම පළවෙනි වතාවට අපේ සංවිධාන නියෝජිතයන් එක්කලා මේ රට පුරාම නිල මට්ටමින් රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරගෙන යන වන්ද්‍යාකරණ වැඩසටහන ගැන කතා කළා. අවාසනාවට ඒ කාලේ කවුරුවත් ඒ ගැන උනන්දුනේ නැහැ. ඒවක සෞඛ්‍ය අධිපතිවරයාව හිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගිහලා අපි මුණ ගැහුණා. සියලු සාධක එක්ක. මොකද අපිට ඒ තොරතුරු ලැබෙන විට ඒ කාලේ රජයේද අනුග්‍රහය ඇතුව මාරිස්ටොප් සහ පොපියුලේෂන් සර්විසස් ලංකා කියලා ආයතන දෙක මගින් මේ රටේ අවුරුදු 26 සම්පූර්ණ වෙච්ච දරුවෝ දෙදෙනෙක් ලබලා ඉන්න කාන්තාවෝ වඳභාවයට පත් කරන ව්‍යාපෘතියක් ගෙනිච්චා. ඒවට මුදල් දුන්නා. නොඑක් අවස්ථාවල බලගැනීම් කළා ගම්වලට ගිහිල්ලා. අපි ඒ සියල්ල හොයාගෙන තොරතුරු බැලුවාම 2014 වෙනකොට අවුරුදු 10ක් තිස්සේ මේ රට ඇතුලේ සිංහල මව්වරු වඳ කරලා තිබ්බ 8,90,000. 8,90,000. 8,90,000. එවිඩන්ස් තියෙනවා මගේ ළඟ. 8,90,000ක්. හැබැයි ඒ ගැන කියද්දි කවුරුවක්වත් ලොකු ඉඩක් දුන්නේ නැහැ. සම වෙන අපේ හඳුරන්නේ. ඔය කියපු වන්ද්‍යාකරණය රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ අද දවස් වෙනකොටත් මේ රටේ වෙනවද? ඔව්. එතන මේක පහදලා දෙන්නම්. එතකොට ඔය කුරුණෑගල මහරෝහලේ ශාෆිගේ සිද්ධිය එනකොට මෙහෙම වන්ද්‍යාකරණ වැඩසටහනක් කරනකොහම ඒක තමයි ලැබුගින්න වගේ පත් වෙලා ගියේ. මම හිතන එක මුස්ලිම් නිසා වෙන්න ඇති. හැබැයි නියමින් හෝ අනියමින් හැම මහරෝහලකම මේක දැනුත් සිද්ධ වෙනවා. ඒගොල්ලෝ අපි කවුරුත් දන්නනේ VOGs ලා වැඩිපුර නැහැ රටේ. බොහොම ටික ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් මේක අල්ලගෙන විශාල විරෝධතාවයක් ගෙනිච්චා. නමුත් ඒ ප්‍රශ්නේදී වුණත් ඇත්ත තැනට අප තිබ්බේ නැහැ. දැන් ශාෆි නිසා මේක
උද්වේගයටපත් වුණා. ඒ කියන්නේ අපි අර දැන් උදාහරණයක් විදිහට මං විල්පත්තුවේ හෙක්ටාර මං හිතන්නේ බොහොම පොඩි ගාණක් මම ගිහිල්ලා ඒ කැලේ කපටික පෙන්නලා දීපු අවස්ථාවේ කපලා තිබුණා. අපි ඒක පෙන්වුවේ 2013 හැබැයි 2015 16 තමයි කට්ටිය දඟලන්න පටන් ගත්තේ විල්පත්තුව කපනෝ කියලා. ඉතින් ඒ රාජ්‍ය නොවන සංවිධාන වලට සම්බන්ධ ඒ උදවිය. ඉතින් දන්නේ නැද්ද ඒගොල්ලන්ගේ ප්‍රචාරණ ව්‍යාපෘති එක්ක මගේ අම්මේ තමන් හොයාගත්ත දෙයක් වගේ. ඉතින් දැන් මේක උඩට ගෙනියනවා. ඉතින් එතකොට ඉතින් ඇත්ත වසන් වෙනවනේ. කොයි හැටි වෙතත් මම ඊටාම වක්කීමෙන් කියනවා බුදුබල සේනා සංවිධානයේට අපට බෑඩ් ඉමේජ් එකක් නරක නාමයක් ඇති උනේ අපරිණිත විදියට නිකන් මේ හැබිචෝල් හැංගීම ඇති. හැබැයි කිසිම වග විභාගයක් නැතුව තැන් තැන්වල මේ පිස්සු නටපු නාඩගම්කාරයෝ ටිකක් හින්දා ඒ ඔක්කොම කුණු බැරවුනේ අපේ account එකට. ඉතින් අපේ මුන් හින්දා අපිට ගිහිල්ලා පාව දෙන්නත් බෑ. දැන් උදාහරණ කීපයක් මම කියන්නම්. ඔය වඳ කොත්තු සහ ඔය රෙදිප්පිය ඒවා අපි පිළිගන්න දේවල් නෙමෙයි. ඒවා විද්‍යාත්මකව සනාථ කරන්න එපාය. අනෙක් පැත්තෙන් එක්තරා කල්ලියක් ගිහිල්ලා එක වෙලාවක මට මතකයි අපි මේ ඉස්ලාම් මන්තවාදයේ නිසා අනාගතයේ ඇති වෙන්න පුළුවන් බිහිසුණු වටපිටාව ගැන කරුණු හෙළිදරව් කරද්දී ඒකෙන් පොඩි මොනවා හරි කොටසක් අල්ලගෙන ගිහිල්ලා උන්දල ටිකක් ගැහුවා නෝ ලිමිට් එකට ගල්. මෙන්න පහුදා පත්‍ර වාර්තා කරනවා BBS attack no limit. බුදුබල සේනා සංවිධානයේ ගහලා no limit එකට. අපි 4 මායිමක ඉඳලත් නැහැ. අපි දන්න කෙනෙක් කිසි කෙනෙක් සහභාගී වෙලත් නැහැ. තවත් වර්ග වාර්තා වෙනවා BBS attack fashion bug. අපි සිද්ධිය වෙනකොට හිටිය අනුරාධපුරේ බොදු සමුළුවක. ඔය වාගේ තව උන්නාන්සි කෙනෙක් ඔය උදගල්ල දෙවියන්ගේ රූපයක් කියලා එකක් ඇඳගෙන ඒකේ ඌරෙක්ගේ රූපයක් ඇඳගෙන පෙළපාලියක් ගිහිල්ලා හැබැයි පත්තර කොම වාර්තා කරන්නේ බුදුබල සේනා. ඒක හිම වෙන්න හේතුවක් තිබ්බා. මොකද මුස්ලිම් අන්තවාදය හා බැඳුණු ඔය මුස්ලිම් කවුන්සිලේ ඇතුළු මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංවිධාන හැම වෙලාවකම උත්සාහ කළා ඒගොල්ලන්ට ලැබෙන ඉඩේදී ඒගොල්ලන්ගේ පෑන ඒගොල්ලන්ගේ මතය විද්‍යුත් මාධ්‍යයේද මුද්‍රිත මාධ්‍යයේද ඒ වගේම සමාජ මාධ්‍යයේද ඔය ඒෂියන් ට්‍රිබියුන් වගේ සංග්‍රහවල මොන තරම් අපිව නිරදී විවේචන ලක් කළාද. ඒගොල්ලන්ට ඕන වුණා අපි මේ හෙළිදරව් කරමින් ඉන්න වහබ්වාදයේ පිළිබඳ අපි කරන තොරතුරු ගවේෂණය හා ඒ හෙළිදරව් කිරීම නතර කරන්න. ඒතරට කොහේ හරි සිද්ධියක් වුණා නම් ඒ අපේ ගිණුමට බැර කරලා තමයි ඒගොල්ලෝ ලෝකෙට ගෙනිච්ච. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අදත් අපි ඒවා පිළිකුලෙන් යුක්තව බැහැර කරනවා අපරිණත විදිහට මේ ජාතික ව්‍යාපාරයේ හැසිරෙන්න යාමෙන් ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වුණු ඉලක්කවලට අපිට අපේ අරමුණ ජයග්‍රහණය කරවන්න අපහසු වුණා මේ යම් කොල්ල කුරුට්ටන්ගේ ඇතැම් මේ නොදියුණු සංඝයා වහන්සේලාගේ අමනෝඥ හැසිරීම නිසා. ඔබ වහන්සේ සඳහන් කළ අර වන්දයා කරන සැත්කම් සම්බන්ධයෙන් මම කැමතියි තව ඔබ වහන්සේගෙන් තවදුරටත් ඒ ගැන කිසියම් අදහසක් දැනගන්න. මොකද මේ රටේ සිංහල ජාතිය වඳ වෙනවා කියන ලොකු බරපතල සමාජ කතිකාවතක් තියෙන නිසා මම කැමතියි තව පොඩ්ඩක් ඒ ගැන දැනගන්න. අද රටේ සෞඛ්‍ය ඇමතිවරිය ඉන්නේ කාන්තාවක්. විශේෂයෙන්ම කාන්තාව විශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දරුවෝ ඉන්න අම්මලා විශේෂයෙන් මේ අය. ඇයි ඔබ වහන්සේ කියන විදිහට ලක්ෂ 8කට වඩා මේ රටේ වන්දයා කරන සැත්කම් වෙනවා නම් මේ කාන්තාවන් පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාවන් ඒ වගේම මේ සෞඛ්‍ය ඇමතිනිය කාන්තාවක් මේ අය ඇයි අපේ හැමදෙරෝනේ මේව ගැන කතා කරන්නේ නැත්තේ? ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වෙලත් මේ රට ජාතිය අවදි කරන්න මේ තරම් කතා කරනවා නම් මේ කාන්තාවන්ට ඇයි මේ පිළිබඳව සංවේදීතාවයක් නැත්තේ? ඇත්ත වශයෙන් මේ ගැන කතිකාවතක් ඇති විය යුතුයි. අපි ඒවකට රටේ රාජ්‍ය නායකත්වයට මේවා පහදලා දුන්නා. අපිට ඉතින් ගිහිල්ලා ඉන්ඩිවිජුවලි මේ අර മന്ത്രിයටයි මේ മന്ത്രിයටයි ඇමතිලා ගිහිල්ලා හම්බෙලා මේව කියන්න අවශ්‍යතාවයකුත් නැහැ කිව්වයි කියලා වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මගේ විශ්වාසය අනුව නම් දැන්
8,90,000 නෙමෙයි තව ලක්ෂයක් දෙකක් මේකට එකතු වෙලා ඇති අද වෙනකොට. මොකද 1973 ජනගහන පාලනය පිළිබඳ ප්‍රඥප්තියක් එනවා ලෝකයේ. ඒ අනුව ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා පනතක්. ඒ කාරණේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ආවේ. ඒ පනත තුල කියනවා 1973 එක එන්නේ අවුරුදු 26 සම්පූර්ණ නම් කාන්තාවකට අවුරුදු 26 සම්පූර්ණ ළමයි දෙදෙනෙක් ඉන්නවනම් ඒ කාන්තාවට පුළුවනි LRT සැත්කමක් කරගන්න. ඒකට රාජ්‍ය අනුග්‍රහයක් දෙනවා. හැබැයි අවාසනාවට ආණ්ඩුවේ ආණ්ඩුවේ පනත සම්මත කරලා පැත්තකට වෙනවා. ඊට පස්සේ මේක බාර ගන්නවා රාජ්‍ය නෝන සංවිධාන දෙකක්. එකක් මාරි ස්ටොප් ආයතනය. අනිත් එක PSL Population Services ලංකා ආයතනය. මගේ ළඟ තියෙන සියලු වාර්තා සමහරුන්ගේ වැටුප ලක්ෂ 10 15 පනවලා තියෙනවා. ඒ වගේම විදේශ ජාතිකයන් සමග අපේම සිංහල අයත් මේ ආයතනේ වැඩ කරලා තියෙනවා. මේක රාජ්‍ය නොවන සංවිධානය. ඔබ කිව්වට විශ්වාස කරන්න ඒ දවස්වල අපේ සංවිධානයේ කාර්යාලය තිබුණ කිරුළපන ඒ කිට්ටුවමයි ඔය PSL නැත්නම් මම හිතන්නේ මාරි ස්ටොප් ආයතනයේ ඒගොල්ලන්ගේ එක ශාඛාවක් තිබුණේ. අපි එතන වටලන්න යනකොට මොකද අපිට ආරංචියක් ආවා කන්ටේනරයක් ඇවිල්ලා තියෙනවා සම්පූර්ණ අර නීති විරෝධී ගබ්සා ඒවට අදාළව අර උපකරණ ගෙනල්ලා ඒක වටලන්න යනකොට ඔබ පිළිගන්නවද කොළඹ පොලිස් කොට්ටාසවල ජිප්පත විතරක් 20ක් විතර ඇවිල්ලා තිබ්බා. හිතා ගන්නතර මේක ජාලේ. පස්සේ මම දැනගත්තා මේ ආයතනෙන් ඒ කාලේ හිටපු DIG කෙනෙකුට ලක්ෂ 3ක් පරිගෙවලා තියෙනවා නොනිල වශයෙන්. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් පහසුවෙන් ගෙන යන. ඒ කියන්නේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන අනෙක් ස්ථාන. ඒ වගේම ඔය LTTට සම්බන්ධ ඒගොල්ලන්ට LTTට ආධාර අනුබල දුන්නාය කියලා චෝදනා ලැබපු ආයතනයක්. මම කියන්නේ ෆාමසියක් ඒක වැල්ලවත්තේ. ඒ ආයතනෙන් කරපු ගණනුවත් අපි හෙළිදරව් කළා. මොකද වැඩක් උන්නේ නැහැ. අනෙක් කාරණාව තමයි මේ PSL සහ මාරිස්ටොප් ආයතනය සෞඛ්‍ය මාන්ත්‍යාංශයෙන් එක්ක සම්බන්ධ වෙලා ගමක් ගාන යනවා. ගමක් ගාන ගිහිල්ලා බලගැන්වීම් කරනවා. ළමයි දෙන්නෙක් හිටියම ඇති. ආර්ථික තත්ත්වයන්, සමාජීය තත්ත්වයන්, නිරෝගී මේව තමයි කතා කරන්නේ. මව්වරු ඒ තත්ත්වයට පොළඹවනවා. ඔව්. ඒ කියන්නේ මට මතකයි එක වෙලාවක ඔය හමුදාවේ ඉන්න අපේ රණවිරුවන්ගේ බිරින්දෑවරු මුණ ගැහිලා එක වැඩපිළිවෙලක් ගෙනිච්චා ඔයගොල්ලෝ දරුවෝ හදන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ ස්වාමිවරුන්ගේ මානසිකත්වය හරිම රෞද්‍රයි. හමුදාවේනේ මිනි මරන්න පුහුණු කරලා තින්නේ. ඒ ස්වාමියාත් එක්ක දරුවෙක් හැදුවොත් එහෙම මේ අංග විකල වෙන්න පුළුවන් කියන. ඉතින් ගමේ ගොඩේ ඉන්න ගැහැණු උදවියට මේව ගිහලා කිව්වහම අනික මේගොල්ලෝ රින්ගන්නේ උත්පත්ති පාලනය පිළිබඳ කතාවක් කියලා නෙමෙයි. ගමට යන්නේ කාන්තා හිංසනය. ඒ වගේ අලුත් ලස්සන බෝඩ් ලෑල්ලකට සැඟවිලා. බුදු සරණයි හරක් පටවන් යන ලොරිය වගේ තමයි. ඉතින් ඇත්ත වශයෙන්ම තාමත් මේක ක්‍රියාත්මක වෙනවා. මොකද සල්ලි දෙනවා. රුපියල් 3000ක් කොහෙද දෙනවා කාන්තාවකට. මේ LRT සෙට්කම කරගන්න. ඇරත් දැන් පිරිමින්ටත් එක් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් බලන්නකෝ දැන් මේ පෞද්ගලික රෝහල් විශාල ප්‍රමාණයක් තියෙනවා රටේ. කොච්චරනම් මේ සීස සෙට්කම් කරනවද? ආහාරයෙන් එනකොට බලන්නේ නෝ සීස කරලා දාමු. සීස කරත් LRT කරා වගේම තමයි දෙපාරකට වඩා මේක කපුවාම ආයේ දරුවෙක් හදන්න බෑ. ඉතින් මේව ගැන කිසිම කතාබහක් කිසිම සාකච්ඡාවක් ප්‍රබුද්ධ තලයේ කෝ අද වෙනකන් අපේ මේ රටේ ප්‍රධාන මාධ්‍යක අපිට මේ ගැන කතා කරන්න ඉඩ දීලා තියෙනවද? නෑ.
ඉතින් හරියම අවාසනාවන්ත තත්වයක් ඒ අතින් බලපුවාම. මීළඟට අපේ හැමදෙරෝනේ මම කැමති කතා කරන්නට විශේෂයෙන්ම අද දවසේ මේ සමාජය මුණ දීලා තියෙන විශේෂ ඛේදවාචකයක් තමයි ඔබ වහන්සේ දශක ගාණක් තිස්සේ මතු කරන මේ කාරණා. හැබැයි ඔබ වහන්සේට සමාජයෙන් එල්ල වෙන චෝදනා මීට වැඩිය වෙනස්. මේ බොදුබල සේනා සංවිධානයේ රට පුරා අරගෙන යද්දී ඒ වගේම මේ බොදුබල සේනා සංවිධානයේ යම්කිසි අවස්ථාවක රටේ ඉහළම තැනකට ජාතික බෞද්ධ පුනර්ජීවන වැඩපිළිවෙලක් එක්ක එනවා. ඒ එද්දිම කිසියම් සංවිධානාත්මක පිරිසක් හෝ කිසියම් බලපෑම් කණ්ඩායමක් හෝ මේ සමාජයෙන් ඔබ වහන්සේ ඉලක්ක කරගන්නවා. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම මේ මාධ්‍ය තුල පවා ඔබ වහන්සේගේ ඡායාරූපයක් පාවිච්චි කරත් ඒක බොහොම ප්‍රචණ්ඩකාරීත්වයට නැඹුරු වෙන ඡායාරූප පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔබ වහන්සේ මොනවා කොතනට හරි ගිහිල්ලා කිසියම් ගැටලුවකට මැදිහත් වුණොත් ඒක ප්‍රචණ්ඩකාරී. එහෙම නැත්නම් ඒක ජාතිවාදී අරගලයක් විදිහට පෙන්වන්න හදනවා. මේ හැම එකක් පිටුපස්සෙම පහුගිය කාලේ චෝදනාවක් ආවා වර්තමාන ජනාධිපතිතුමා ඔබ වහන්සේ පිටුපස්සෙන් ඉන්නවා කියලා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා කාලේ ඉඳන්ම ඔබ වහන්සේට කිසියම් ආරක්ෂාවක් දුන්නා. ඔබ වහන්සේට ඩිපෙන්ඩර් දෙනවා. ඔබ වහන්සේට ආරක්ෂාව දුන්නා. මේ ප්‍රහාර එල්ල කරන්න අවි ආයුධ සපයන. මේ වගේ බරපතල චෝදනා තාමත් ඒ හෙවණැලි තාමත් මේ සමාජයේ හොල්මන් කරන බව අපිට පේන්න තියෙනවා. මේ ගැන ඔබ වහන්සේට යමක් කියන්න ඇති. ඔයාලා අපි අනන්තවත් උත්තර දීලා තියෙනවා. මම හිතන්නේ ඒ චෝදනා කරන මිනිස්සු ගැන අපි අනුකම්පා කරන්න ඕනේ. මොකද බුදු වදනක් තියෙනවා. නත්ති ලෝකෝ අනින්දුතෝ කියලා. මේ ලෝකේ නිന്ദා නොලබන්නේ නැහැ කියලා තමයි බුද්ධ දේශනාව. අපි වගේ පුහුදුන් භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ක්‍රියාකාරකම් ගැන විවේචන නොකර ඉඳීද මිනිස්සු? මට කෙටියෙන් කියන්න තියෙන්නේ එදා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අපේ හොඳ සංවාදයක් තිබුණා. එතුමේ සංවාදයේ ගොඩනගන්න ඉඩ දීලා තිබුණා. අපිට විතරක් නෙමෙයි. ඔය මුස්ලිම් පාර්ශව අපි අනෙක් සංවිධාන මේ ඔක්කොමලා ගෙනලා තරමින් මාසයකට නැත්නම් මාස දෙකකට වතාවක්වත් අපි හම්බ වෙලා මේ ප්‍රශ්නේ මොකද්ද හම්දුරනේ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා එහෙම කතා කරන්න තරම් නිහතමානී ගුණයක් එතුමා සතුව තිබ්බා. අද එතුමා ජනාධිපති. ඉතින් අපි එදා එතුමාගේ එතුමාගේ මේ ජීවන භාවිතාවේ ඕන මිනිහෙකුට දර්ශනයක් තියෙනක තේරුම් ගන්න ඕනේ කතා කරනකොට. එතුමා මේ ප්‍රශ්නය හරි හැටි දැක්කා. ඉතින් අපිට විශ්වාසයක් ඇති වුණා ඇත්ත වශයෙන් ගෝඨාභය මහත්තයා වගේ කෙනෙක් රටේ ජනාධිපති වුණොත් පමණමයි මේ ඉස්ලාමික ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ කියලා. ඊට හේතුව ඔහු දේශපාලනඥයෙක් නොවන නිසා. මොකද මේ ඉස්ලාම් මන්ත්‍රවාදයේ ගැට ගැහිලා තියෙන දේශපාලනෙත් එක්ක. දැන් අදත් බලන්න දැන් අර පාර්ලිමේන්තු සංවාද දිහා බලනකොට මේ මිනිස්සු මොනවද කතා කරන්නේ කියලා මට නම් ඇති වෙන්නේ මහා ඇත්තටම පිළිකුලකටත් වඩා එහාට ගිය මේ අනුකම්පාවක් ඇති වෙන සම වෙන්න පහමදුනේ ඔබ වහන්සේට පහුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට යන්න යම්කිසි අවස්ථාවක් උදා වේදෝ නොවේදෝ කියලා ලොකු කතිකාවතක් සමාජය තුළ සහ මේ සිංහල බෞද්ධ ජනතාව අතර මතුණා. නමුත් අවාසනාවකට පාර්ලිමේන්තුවට යන්න ඔබ වහන්සේට හැකියාවක් ලැබුණේ නැහැ. කිසියම් කනගාටුවක් තියෙනවද මේ අද දවසේ මේ පාර්ලිමේන්තුව වෙන සිදුවීම් එක්ක? ඔබ වහන්සේ පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්තටම හිටියානම් මේ මතුවෙන කාරණාවලට උත්තර දෙන්න පුළුවන්කම තිබුණා. ඒ අවස්ථාව ලැබුණේ නැතිවීම ගැන ඔබ වහන්සේට කිසියම් අදහසක් තියෙනවද ඒ ගැන? ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථා දෙක 2015 මම උත්සාහ කළා පාර්ලිමේන්තුවට යන්න. ඒ වෙලාව නෙවෙයි ඒක. නමුත් මේ පහුගිය මහමැතිවරණයේදී මට ඒ අවස්ථාව ලැබුණා. නමුත් අදින ජාතිය වාසනාව වෙන්නේ නැති ඒක මොන හරි සිද්ධි නිසා ඒක මගේ හැරෙන්න ගියා කියන මට කම්පාවක් නෑ. මොකද මට පෞද්ගලිකව දිනා ගන්න කිසි දෙයක් නැහැ. දැන් මම දැක්ක මිනිස්සු ඔබතුමාගේ වගේ චෝදනා කරලා තියෙනවා. අරක ලැබිලා මේක ලැබිලා V8 ලැබිලා අරවා මේවා මම ඊළඟට අහන්න හිටියේ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ. ඔව්. ඉතින් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මට ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙනකන් මටම කියලා වාහනයක් තිබුණේ නැහැ. හැබැයි මම එහෙම කියලා පාරේ බස් එකේ ගියෙත් නැහැ.
මේ සංවිධානය පටන් ගත්ත දවසේ ඉඳලා අපට දායක මට්ටමේ මම හිතා වක්කීමෙන් කියනවා කිසිම දේශපාලකයෙක් කිසිදු වරදානයක් මේ කතා කරන මොහොත දක්වාවත් අපි පරිහරණය කරලා නැහැ. හැබැයි අපේ මේ මතය විශ්වාස කරන මේ රටේ ඉන්නවනේ තාම සිංහල බෞද්ධයෝ මැරිලා නැහැනේ. ජාතිකවාදීව මේ රටට ආදරය කරන පණමෙන් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මට අවස්ථානුකූලව හාමුදුරනේ මේ වාහනේ මාසයක් පදින්න. තව එක්කෙනෙක් හඳුනේ මේක පදින්න. මේ වාහන ගෙනල්ලා දෙනවා. මේ වාහන 3-4 පන්සලේ නවත්තලා. මට කියලා වාහනයක් ඕනුනේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ මගේ අම්මගේ දානමය පින්කමක් තිබුණා. දෙසැම්බර් 12 වෙනිදා. ඉන් දවස් 3ක් ගත වෙනකොට ඇමරිකාවේ හිටපු දායක මහත්මයෙක් මට වාහනයක් ගන්න කියලා මුදල් ලැබලා තිබුණා. ඉතින් වාහනයක් ගත්තා. ඉතින් ඒ වරකට ගියන දෙයක් නෙවෙයිනේ. මොකද මේ වාහනයක් කියන්නේ මහ ලොකු දෙයක් කියන්නේ. රටේ ලෝකෙ මොකෝ පයින් ඇවිදින්නේ අපි රට වෙනුවෙන් වැඩ කරන අපි. ඒවට උත්තර දීලා වැඩක් නැහැ. නිකන් මේ පහත් කරේ මිනිස්සුන්ගේ. මම වගකීමෙන් කියන්නේ කිසිදු ආකාරයක මේ දේශපාලන වරදාන වලට අපි නතු වෙලා නැහැ. ඒ වගේම කිසිම දේශපාලනයක් සමග පක්ෂග්‍රාහී බවකුත් නැහැ. නමුත් එක එක පුජ්‍යලයෝ ඒ අවස්ථාවල දැන් අපි හිතමුකෝ දැන් සමහර මාධ්‍ය තියෙන ඒගොල්ලෝ කැමති මේ මාධ්‍ය ඇජෙන්ඩා එකට අපි වැඩ කරනවාට. ඉතින් ඒකට අදාළව වොයිස් කට් එක හම්බුනේ නැති වුණාම අපි නෑ මේ මාධ්‍යයේ. අපිට එහෙම කරන්න බෑනේ. අපිට පේන්නේ මොකද්ද මේ ඇජෙන්ඩා එක කියලා. ඒ වාගේ UNP කාර්යය කැමති මේ ආණ්ඩුවට ගහනවා නම්. මේ ආණ්ඩුව කැමති ඒ ආණ්ඩුවට නොගහ ඉන්නවා නම්. අපි මේ එක තැනකවත් නැහැ. අපි ඉන්නේ හරි තැන. දැන් ඊයේ පෙරේද උනත් බැලුවොත් ඇයි හාමුදුරුවෝ මේ පෝට් සිටි ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි හාමුදුරුවෝ මේ පොලිසිය ගැන කතා කරන්නේ නැත්තේ? මේ හැම එකක් ගැනම කතා කරන අපි සරුවඥලා නෙමෙයි. ඒවට ආයතන තියෙනවා, අවස්ථා තියෙනවා. පොඩි වෙලාවක් ඒවට ගන්න ඕන. වෙනද නැති මාතෘකාවල් ඇදිලා ඇවිල්ලා තියෙනවා. ඒ ගැන ස්ටඩි කරන්න ඕන, කියවන්න ඕන. කාගෙන් හරි විෂය පිළිබඳ දැනුමක් තියෙන අය එක්කලා සමහර ඔබ වහන්සේට චෝදනා කරන ආණ්ඩුව ඔබ වහන්සේගේ කට වහලා කියලා. නොඑක් දේවල් කිය. හැබැයි අපි අර දැන් ඔබ දැකලා ඇතිනේ සිංහෙක් හෝ කොටියෙක් හෝ දිවියෙක් හෝ වලහෙක් ගොදුරක් හොයන විට මුළු රංජුව පස්සෙම එලවන්නේ නැහැ. රංජුව එකෙක් ගැන විතරයි හෙලවන්නේ. එහෙම වුණොත් විතරට ගොදුර අල්ල ගන්න පුළුවන්. අපි මේ මොහොත වෙද්දී අපේ ප්‍රමුඛ කාර්ය වෙලා තියෙන්නේ අද විතරක් නෙවෙයි මගේ අවුරුදු 25ක මේ ජාතික ආගමික ජීවිතය ඇතුලේ මම මහන්සි ගන්නේ මේ රට තුළ සිද්ධ වෙන භයානක සංස්කෘතික ඝාතනය නවත්ත ගන්න. එක පැත්තකින් ක්‍රිස්තියානි මූලධර්මවාදී ඒ ආක්‍රමණික සංස්කෘතික ඝාතක කල්ලි ගැන මම අවුරුදු 10ක් 12ක් එක දිගට හැප්පිලා තියෙනවා. මට නඩු 68ක් වැටුණා එක වතාවක්. සම වෙන හඳුනන මම එතෙන්දිම මතු කරන්නම් මේ කාරණාවත්. මේ අලුතෙන් නෙවෙයි. ඇත්තටම මේක කාලයක් තිස්සේ ඔබ වහන්සේ මතු කරපු කාරණාවක්. මම කැමතියි ඒක ටිකක් පොඩ්ඩක් විස්තරාත්මකව දැනගන්න. මේ බෝර්න්ගේන් කල්ලියක් පිළිබඳව කතා බහ කරනවා. විශේෂයෙන්ම පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී දේශපාලන කිසියම් ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් සමග මේ බෝර්න්ගේන් කල්ලි ආගමික අන්තවාදී කල්ලි සම්බන්ධ වුණාය කියන චෝදනාව රට තුල පැන නැගිලා තියෙනවා. ඔබ වහන්සේ ඇත්තටම මම කැමතියි ටිකක් පුළුල්ව මේ රටේ ජනතාවට මේ පිළිබඳව කිසියම් අදහසක් ඉදිරිපත් කරනවා නම් 1994 අවුරුද්දේ මහනුවර අම්පිටිය සෙමිනේරියට 400 ගණනකට වැඩි ආසියානු කලාපේ මේ ක්‍රිස්තියානි ව්‍යාපාරය නැත්නම් මේ මිෂනාරි ව්‍යාපාරයේ කෙරුම්කාරයෝ එකතු වෙලා සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ උනේ ආසියාවේ කොහොමද කිතුදහම ගොඩනගන්නේ? ඒ වගේම ලංකාවේ කොහොමද ඒගොල්ලන්ගේ ව්‍යාප්තිය ඇති කරගන්නේ කියලා. ඒගොල්ලන් තිබුණා අපේ අස්වැන්න නෙලන කාලය 2000 වසරයි කියලා. 94 මේක තිබුණේ. ඉතින් අවුරුදු 6ක් යනකොට ඒගොල්ලන් ලොකු දීර්ඝකාලීන සැලසුමක් අපි කියන්නේ ටාගට් එකකට ලොකු ඉලක්කයක් සපුරා ගන්න ඒගොල්ලෝ ප්ලෑන් කරලා තිබ්බා.
හැබැයි අපි ඒ කාලේ මේක තේරුම් අරගෙන අපටත් වඩා ඉදිරියෙන් හිටපු මේ ගැන යම් නෙවෙයි ඉතා හොඳ කියවීමක් තිබුණු ගංගොඩවිල සෝමහාමුදුරුව වගේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විශේෂයෙන් ඒ කාලේ බෞද්ධ සම්මේලනය තව හුඟක් හාමුදුරුවෝ මේ ගැන ලොකු උනන්දුවකින් හිටියා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔබ දන්නවද 2002 චන්ද්‍රිකා මැතිණියට සිද්ධ වුණා ඔය පාස්කු ප්‍රහාරය පිළිබඳ හොයන්න කොමිසමක් පත් කළා වගේම මේ ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් බෞද්ධයන් සහ හින්දුන්ට කරන සංහාරය පිළිබඳ විශේෂයෙන්ම බෝනගේන් ක්‍රිස්තියානි ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය කළ වාර්තා කරන්න කියලා වෙනම ජනාධිපති කොමිසමක් පත් කළා. කේ බාලපටබෙන් තමයි එතකොට ලේකම්. මේ වාර්තාව අපි ළඟ තියෙන පිටු 2000කට ආසන්නව. ඒ වාර්තාවට අනුව ලංකාවේ ස්ථාන 1800 ගාණක්. ඒ කියන්නේ ගම්. ඒ ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථාන වලින් ආපු සිංහලයෝ බෞද්ධයෝ හින්දු අය සාක්ෂි දීලා තියෙනවා. මේ කල්ලි ගම් වලට ඇවිල්ලා ගෙවල් කුලියට අරගෙන යාඥා මඩු පවත්වමින් අර මොන සංගීත භාණ්ඩ අරගෙන ඇවිල්ලා ඒ ගම්වල අසමගිය ඇති කරපු හැටි ස්වාමීන් වහන්සේලාට විරුද්ධව පෝස්ටර් ගහපු හැටි කාන්තාව පාවිච්චි කරපු හැටි සියලු වාර්තා තියෙනවා. මට මතකයි එක වෙලාවක මම කැබිතිගොල්ලෑවට ගියා මේ ප්‍රශ්නේ ගැන බලන්න. කැබිතිගොල්ලෑවේ පදවි ශ්‍රීපුර යාය එහි තියෙන යාය 1 යාය 2 කොහොමනේ තියෙන්නේ. මට මතකයි යාය 11. දහම් පාසලක ප්‍රධානාචාර්යවරයෙක්ගේ කකුල් කපලා තිබ්බා. ඒ යායේ පන්සලේ හාමුදුරුවෝ බස් එකට නැග්ගහම සීට් එකක් බස් එකේ නොදෙන තැනට ඒ ග්‍රාමවාසීන් පත් කරලා තිබුණා මේ මිෂනාරි ව්‍යාපාරය. ඒගොල්ලෝ තමයි පොලිසියට වතුර බවුසරේ දෙන්නේ. යුද මේ තත්ත්වයට එක්ක. ඒගොල්ලෝ තමයි සමහර වෙලාවට අර පොදු සමාජ සේවා වැඩ ටික කරන්නේ. ඉතින් අර ප්‍රතිරෝධතාව සාමාන්‍ය දුප්පත් මිනිහෙක් ගිහලා අපිට මෙහෙම නෑකට ගණන් ගන්න නැහැ කවුරුවත්. ඔබ විශ්වාස කරන්න 2002 ජනාධිපති කමිෂන් වාර්තාව එළිදක්වනකොට මේ රටේ තිබුණේ සංවිධාන 103යි. ඒ සංවිධාන 103ක් විසින් කරපු බලහත්කාරය නතර කරන්න ඕනේ කියලා තමයි 2004 අපි ගෙන ගිය වැඩපිළිවෙල මතවාදය දේශපාලන වැඩපිළිවෙලක් බවට පත් කළා. ඔය චම්පික මහතා සහ රතන උන්නාන්සේ පාර්ලිමේන්තුවට යන වැඩපිළිවෙලක් හැදුවේ ජාතික හෙළ උරුමයේ හැටියට. ඒක කරන්න බැරි වුණා ඒගොල්ලන්ට. 9 දෙනෙක් පාර්ලිමේන්තුවට ගියා. ඒගොල්ලෝ හිතපු දරදියක් නෑ මේක. අපි දරදිය ඇද්දි. මට නඩු 68ක් ඒ කාලේ. මොකද ඒ බලන්නේ මූලධර්මවාදී ස්වභාවයන් දෙක. ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බෙහෙත් නොගෙන දෙවියන් ගැන විශ්වාසය කළා මැරෙනවා. ඉස්ලාම් අන්තවාදීන් දෙවියෝ ගැන විශ්වාස කළා තමනුත් මැරිලා අනිත් මිනිස්සු මරාගෙන මැරෙනවා. ඔක තමයි අන්තවාදී. එතකොට 2002 සංවිධාන 103ක් ගැන අපි කතා කළා. ඔබ දන්නවද 2008 බෞද්ධ කමිෂන් සභාව වාර්තාව එළියට එනකොට බෞද්ධ සම්මේලනයෙන් කැඳවපු සංවිධාන 455ක් ඒ පොතේ සටහන් කරලා තියෙනවා. 2008 අද අපි ඉන්නේ 2021. මේ කාලය තුල බෞද්ධ කමිෂන් වාර්තාවක් එළියට ආවේ නැහැ. ඒතර 2008 ඉඳලා දැන් අවුරුදු 12 අවුරුදු 13ක් මම හිතන්නේ සංවිධාන ප්‍රමාණය දැන් 455ක් දෙගුණ වෙලා ඇති. විශාල බලපෑමක් එල්ල කරමින් ඉන්නවා. මොකද මේ සංස්කෘතික ඝාතනය ගැන තේරුම් ගන්න ඕන මිනිස්සු. ඊට හේතුව ජාතියක් මරන්න බෑ සංස්කෘතිය මරන්න නැතුව. ජාතිය මරුණොත් විතරයි සංස්කෘතිය මරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී වැඩපිළිවෙල මේ බෝනගේන් ක්‍රිස්තියානි ව්‍යාපාරය දේශපාලනයත් එක්ක සම්බන්ධයි. දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා එරාන් වික්‍රමරත්න. කවුරු කතා කරනවද? පාස්ටර් කෙනෙක්. පාස්ටර්ලා කීප දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ.
AOGs Assembly of God ඉරාන් වික්‍රමරත්නගේ පල්ලි ජාලය. මොකේ පල්ලි තියෙනවා මේ කිරිමල්ල මාවතෙත්. බස් පිටින් ගෙනල්ලා ඒ කන්වර්ට් කරන මිනිස්සු ඒක වෙනම නව යටත් විජිත කරන වැඩපිළිවෙලක්. අවාසනාවට පාස්ටර්ලට දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි හාමුදුරුවෝ එතෙන්ට අවිල්ලා මේක නතර කරන්න දේශපාලන වශයෙන් සන්නද්ධ වෙන බලනකොට මිනිස්සු ඔක්කොම මේකට ගල් පෙරලනවා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ දේශපාලන බලයේ තියෙන වටිනාකම මොකක්ද කියලා. කවදාද බෙල්ල ළඟට හිර වෙච්ච දවසට තේරුම් ගන්න යන්නේ අර හාමුදුරුවෝ මොනවද මේක ඇයගසා කිව්වේ කියලා. මේ එතකොට අපේ හාමුදුරුවනේ දැන් මේ පහුගිය දවසේ කාඩිනල්තුමා සඳහන් කරා විශේෂයෙන්ම මේ මූලධර්මවාදී සංවිධානවල මේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවෙක් සම්බන්ධයෙන්. එතකොට මම දැක්කා ඔබ වහන්සේත් මාධ්‍ය තුල කිසියම් ඒකට උත්තරයක් දීලා තියෙනවා. මේ කතාව අපි අහගෙන ඉඳෙද්දි අපිට හිතෙන දෙයක් තමයි දැන් ඔබ වහන්සේ අවුරුදු 10කට 15කට ඉඳගෙන මේ මූලධර්මවාදී ත්‍රස්තවාදයේ ලංකාවේ වෙන්න පුළුවන්. මේක බිහි වෙන තැන වහන්න ඕනේ. එහෙම නැත්නම් මේ මූලධර්මවාදී ත්‍රස්තවාදය සඳහා මූල බීජ සපයන මද්රසා පාසල්. එහෙම නැත්නම් මේ විදේශීය හෝ දේශීය මූලාශ්‍ර වලින් ඇවිල්ලා මේ පල්ලිවලට ඇවිල්ලා දේශන පවස්තන මෞලවි වරුන් ගැන එහෙම නැත්නම් මේ අන්තවාදයට පොළඹවන දේශකයෝ පිළිබඳව අපි විමසිල්ලෙන් ඉන්න ඕන. ඔවුන් අත්අඩංගුවට ගන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් කිසියම් නියාමනයකට පත් කරන්න ඕන කියලා. නමුත් අද වෙනතුරු අපි දකින්නේ නැහැ මේ කතෝලික සභාව තුලින් මෙවැනි කතිකාවතක් මතුවෙනවා. ඔබ වහන්සේ මේකට මට උත්තරයක් අවශ්‍යයි. ඇයි මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුරු හරි චූදිතෙක් මහමුලකරුවෙක් අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි මේ මූලධර්මවාදයේ පෝෂණය වෙන තැන වහන්න ඔවුන් කතා කරන්නේ නැහැ. මොකද්ද මේ වෙනස? මම අර කලින් ප්‍රශ්නේ උත්තර ඉවර කරලා ඉන්නම්. දැන් ඒ කියන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදීනුත් අවසාන විග්‍රහයේදී මොකද කළේ? ඒගොල්ලෝ බැලුවා මිනිස්සු ගම්වලට ගිහිල්ලා එක එක්කෙනා කන්වර්ට් කළා ඒගොල්ලන්ගේ ගොඩ වඩා ගන්නවට වඩා ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරය තවත් විදිහකට කිව්වොත් සදාචාර විරෝධී අන්‍යාගමිකකරණය නීති විරෝධී අන්‍යාගමිකකරණය මේක නතර කරන්න නම් නීතිය එපා. ඒ නීති හදන එක වළක්වන තැනට සන්නද්ධ වීම වැදගත් කියලා ඒගොල්ලෝ කල්පනා කළා. ඔබ විශ්වාස කරනවද අද මේ ආණ්ඩුවේ කොපමණ දෙනෙක් ඉන්නවද බෝනගෙන් කල්ලියට අයිති අය? යහපාලන ආණ්ඩුව ගැන කොහොමත් කතා කරන්න දෙයක් නැහැනේ. යහපාලන ආණ්ඩුව කොහොමත් මූලධර්මවාදීන්ගෙන් පිරුණු මූලධර්මවාදීන් විසින් හසුරුවපු ආණ්ඩුවක් නේ. ඒ නිසානේ අර බෞද්ධ කමට මහා දවාලේ පහර දුන්නේ. සංඝයාටද මේ පිළිවෙත් වලටද බුදුහාමුදුරුවෝ ගැන නිවන ගැන නොඑක් විදිහ කතා මතුවුනේ ඒ කාලේ. උන් හොඳටම දන්නවා ක්‍රිස්තියානි මූලධර්මවාදියක් දන්නවා ඉස්ලාම් අන්තවාදියක් දන්නවා ඔය ඕන තක්කඩියෙක් දන්නවා බෞද්ධයන්ට හාමුදුරුවරුන්ට බුදුහාමුදුරුවන්ට අපහාස කළා කියලා අපි ගිහිල්ලා උන් වගේ උන්ගේ බෙල්ල කපන්නේ කියලා දන්නවා. ඒ නිසා උන් ඕන හැටියට අපිට පහර දෙනවා. මොකද අපිට හිමි ගැන්වීමක් නැහැ නේ අපි අනේ හපොයි කියන හැරෙන්න. මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයේ එදා ආණ්ඩුවේ වෙන විදියකට හැසිරුණා. දැන් අද වෙනත් විදියකට ස්ථානගත වෙලා ඉන්නවා. විශේෂයෙන් ওই නීතිපති දෙපාර්තමේන්තුව. ඕකේ ඉන්න වැඩි හරියක් දෙනා බෝනගේ. ඒ වගේම නැත්නම් නඩුකාරවරු. අපේ ආමුදුරේක බරපතල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ තමයි ඒක තියෙන්නේ. මට මතකයිනේ අපි ඔය ක්‍රිස්තියානි නැත්නම් සදාචාර විරෝධී සහ නීති විරෝධී අන්‍යාගමිකකරණය නතර කරන්න කියලා පනතක් ගේන්න පාර්ලිමේන්තුවට ඒ පනත හදලා යොමු කළාට පස්සේ ඒක අභියෝගයට ලක් කළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් 26ක් ඉදිරිපත් කළා කතෝලික සභාවේ. එදා ඔය කාදිනල් අනේ එළියට බැස්සේනේ. කාදිනල් හිටියේ මූලධර්මවාදීන්ගෙන් පැත්තේ. එතන වත්තල ඉඳලා හලාවත දක්වා පල්ලි පාරට බැස්සුවා. ඔය බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරන කාදිනල්තුමා. එදා ඒක නතර කරගන්න තිබුණා. එදා ඒ පනත ගෙනාව නම් එහෙනම් අද මුස්ලිම් අන්තවාදයට උත්තරයක් තියෙනවා ඒක ඇතුලේ. ඇයි? සදාචාර විරෝධී සහ නීති විරෝධී විදිහට මිනිස්සුන්ගේ සිතීමේ නිදහසට බාධා කිරීම වරදක්. ඒක ධනනිධි සංග්‍රහයට හරි නීති පොතට ගෙනාවන් නම් සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහෙකුටත් ගිහිල්ලා වහාබිකාරයෙක් ඇවිල්ලා බලපෑමක් කළොත් මේ විදිහටයි නම දින්න ඕන මෙන්න මේක තමයි ක්‍රමය මේක කරන්න ඕන මූණ වහන්න ඕන කියලා ඒ අර වහාබි පන්නයේ සංස්කෘතියට සාම්ප්‍රදායික මිනිස්සු දක්වද්දී
ඒ මිනිස්සුන්වත් තිබුණා ගිහිල්ලා පොලිසියට කම්ප්ලේන්ට් එකක් කරන්න. අද එහෙම කරන්න විදියක් නැහැ. මොකද හේතුව නීතියක් නැහැ. දැන් ඔබ ඇහුවා මේ මද්රසා සහ මේ මූලධර්මවාදී ඉගැන්වීම් මේ මරාගෙන මැරෙන ප්‍රහාර දක්වා කරුණු කාරණා යෙදෙද්දී කොහොමද මේ පසුබිම ගොඩනැගුණේ කියලා. ඇත්ත වශයෙන්ම ඔය කවුරු කොහොම කෑ ගැහුවත් සහරාන්ලට මේ කාටවත් නායකයෙක් නැහැ. ඒක තමයි මේකේ විශේෂත්වය. මහමුලකරුවෙක් නැහැ. මහමුලකාරයෙක් මේකේ නැහැ. මහමුලකාරය තමයි ඒගොල්ලන්ගේ ඉගෙනවීම. මහමුලකරුව කියන්නේ ඉතින් එතකොට මේ විපක්ෂය කියන්නේ කවුද මේ මහමුලකරුවෙක් අත්අඩංගුවට ගන්න? මහමුලකාරය කියන්නේ අල්ල දෙයියෝනේ. ඒ කියන්නේ ඒක කුරානෙම කියනෝනේ ඔහු තමයි හොඳම කුමන්ත්‍රණකරුවා කියලා. ඔහුම කියනවනේ. අපි නෙමෙයි කියන්නේ කුරානේ තියෙන්නේ. එහෙනම් කුරාන නඩු දාන්න මාත් එක පැටලෙන්නේ නැතුව. ඔය බුරණාය. ඔහුම කියලා තියෙනවා මේ ඔහු තමයි හොඳම සූක්ෂම කුමන්ත්‍රණකරුවා. ඉතින් ඒ සමහර ඉගැන්වීම් ඇත්ත වශයෙන්ම මේ මනුෂ්‍ය වර්ගයා අනුමත කරන ඒවා නෙමෙයි. අවාසනාවකට දැන් අපි මේ අපි භික්ෂුන් වහන්සේලා විදිහට අපි මේ දඟලන්නේ ඇයි? දැන් ඔබතුමා මාව හඳුන්වලා දුන්නේ මොකද්ද මේ බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් මේ රට වෙනුවෙන් බෞද්ධ සමාජය වෙනුවෙන් කැප වෙන මේ හාමුදුරු කෙනෙක්. දැන් අපි මොකටද මේ මහන්සි ගන්නෙ? අපි විශ්වාස කරනවා ලෝකේ මේ සිංහල භාෂාව කතා කරන මේ ත්‍රිපිටක ධර්මය නොකිලිටි ලෙස අවුරුදු 2000 ගණනක් ආරක්ෂා කරගනිපු මොන ගැටලු තිබුණත් අපි වෙනම විශේෂ ජාතියක් ලෝකේ. ඓතිහාසික ජාතියක්. ලංකාවේ අපි ඔලුගෙඩි ගණනින් බහුතරය වුණාට ගෝලීය වශයෙන් ගත්තාම ගෝලීය සුළුතරය අපිනේ. වෙන කවුරුත් නෙවෙයිනේ. එතකොට මේ ගෝලීය ඇති වෙලා තියෙන මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ මේ අන්තවාදී මූලධර්මවාදී වැඩපිළිවෙළවල් එක්ක අපි මහන්සි ගන්නවා කොහොමද මේ පුංචි දූපත ඇතුලේ මේ ලෝකෙත් එක බලපුවහම මේ කොත්තමැල්ලි යටයක් වගේ මේ පුංචි රට සහ මේ රටේ මිනිස්සු මේ ගහක ගෙඩියක් කඩාගෙන කාලා හුලන් ටිකක් වැදිලා නිදහසේ ඉන්න ජාතියක් මේ. කාටවත් වින කරපු ජාතියක් නෙමෙයි ඉතිහාසයේ පුරා. ඉතින් ඒ මිනිස්සුන්ගේ අනන්‍යතාවයන්, ඒ මිනිස්සුන්ගේ ධර්මය සහ ඒ පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි කැප වෙනවා වගේම තමයි මුස්ලිම් අය කල්පනා කරනවා ඒගොල්ලන්ගේ ආගම රැක ගන්න ඕන කියලා. එතකොට ඒ ආගමික ඉගැන්වීම් ගැන ඒගොල්ලෝ පරිශීලනය කරගෙන යනකොට තව ඒගොල්ලන්ගේ කොටසක් තෝරගන්නවා. ඇත්තම ඉස්ලාමය මොකද්ද? අන්න ඒගොල්ලන්ට හම්බෙනවා වහබ්වාදය. ඒ අනුව එතෙන්ට මනස පුහුණු කරනවා. ඒතර වහබ්වාදය අද ලෝකේ පුරා පැතිරලා ගිහිල්ලා තියෙනවා මතවාද හතරක් එක්ක. ජමාතේ ඉස්ලාම්, තබ්ලිග් ජමාත්, ඉඛ්වාන් මුස්ලිම්, තෞහීද් ජමාත් කියලා. ඒතර ඒ මතවාද හතර එකතු වෙච්ච තැන එතන තමයි ඉස්ලාමික උන්මත්තක අන්තවාදය ගොඩ නැගෙන්නේ. ඒවයි ඩිරෙක්ෂන් එක දීලා තියෙනවා. සමහර තැන්වල කියලා තියෙනවා මුළු සමස්ත මුස්ලිම් සමාජයේම නොවුනත් එක මුස්ලිම් වරයෙක් වුවද ජිහාදයෙහි යෙදීම සෑහේ කියලා. ඒ ජමාත් ඉස්ලාම් මතවාදී. ඒ වගේම ඔය මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ යුසුෆ් අල් කරලාවිගේ ඉඛ්වාන් මුස්ලිම් මතවාදී. ඔය බේරුවල තියෙන ජාමියා නලීමියා ඉන්ස්ටිටියුට් එකේ 50ට 50 ඒ මතවාදයේ දරන්නේ. ඒගොල්ලෝ තමයි පාසල් වලට පෙළපොත් ටික සකස් කරුවේ. නලීමියා අය. ඒගොල්ලෝ අද හැම තැනකම ප්ලාන්ට් වල ඉන්නවා. පහුගිය යහපාලන කාලේ පොත්පත් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනාව කියලා චෝදනා තියෙනවා. යහපාලන ආණ්ඩුව කාලේ විතරක් නෙවෙයි ඒක ආණ්ඩු කාලයකට ලඝු කරන්න එපා. යහපාලන ආණ්ඩුව කාලේ ඒගොල්ලෝ වඩා උද්දීප්තියටපත් වුණා. ඒකයි වචනේ. ඒගොල්ලෝ වඩා සංවිධානගත වුණා. බය නැතුව ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල එළියට ගෙනාවා. ඔබ වහන්සේ කියන්නේ මේ දැන් පවතින මේ තනි සිංහල බෞද්ධ කියපු ආණ්ඩුව ඇතුළත ওই කතන්දරේ සිද්ධ වෙනවද? මෙහෙමනේ මේක වතුර වගේ. මේක හුලං වගේ. දැන් මේක ඇතුලේ වාතය නැද්ද? පේන්නේ නැතුනට වාතය තියෙනවා. හැමතැනකම වාතය ගලා යනවා. මේක පිළිකාවක්. ඉස්ලාම් අන්තවාදය කියන්නේ පිළිකාවක්. අපට නෙමෙයි. මේකේ වඩා බලපෑම ඇති වෙන්නේ මුස්ලිම් සමාජයට. මොකද මං අපි විතරක් නෙවෙයි මේ රටේ ඉන්න ගොඩක් මුස්ලිම් අය විශ්වාස කරනවා මෙහෙම ආගමික නිදහසක් තියෙන රටක්. දැන් පාකිස්තාන නිදහසේ ආගම අදහන්න පුළුවන්ද?
ඇෆ්ගනිස්තානේ පුළුවන්ද? සිරියාවේ පුළුවන්ද? ලිබියාවේ පුළුවන්ද? නයිජීරියාවේ පුළුවන්ද? ලෝකෙ කිසිම රටක යුරෝපා රටවල ඉන්නව තමයි කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ. මේ රටේ මොනතරම් සාමකාමීද මේ මිනිස්සු? මේ ඒගොල්ලන් හැසිරෙන්න දෙන පරිසරය. ඒ අය තමයි වඩාත්ම විවිධයටපත් වෙන්න ඕනේ මේ උන්මත්තක ගැන්වීම නිසා. මොකද හේතුව මේ ඉස්ලාම් අන්තවාදය කියන්නේ ගෙදර තාත්තයි පුතයි ගහ ගන්නවා එකම දෙවියන්ට. එකම නැමදුම් ක්‍රමයට ගහ ගන්නවා. ඊළඟට ගෙවල් ගහ ගන්නවා. ඊළඟට පල්ලි ගහ ගන්නවා. ඊට පස්සේ ගම් ගහ ගන්නවා. එහෙම වෙච්ච සිදුවීම් පෙළගස්සලා තියෙනවා අපි. අර කාතන් කුඩියේ සිද්ධීන් ගත්තොත් මෞලවිවරු කී දෙනෙක් මරලා තියෙනවද සුෆී මිනිස්සු? සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු කොච්චර මරලා තියෙනවද? ඉතින් ඒවා එකක්වත් ලොකුවට ගණන් ගන්නුනේ නැහැ. මොකද හේතුව අර අපි ඔක්කොගම අවධානය තිබුණේ LTT ගැනනේ. 2009 LTT පරාජය වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ගැන අපි සවිඥානික වුණේ. නැත්නම් මේව ගැන බලන්න ගත්තේ. කලින් දැන් මගේ ළඟ වාර්තා තියෙන 1900 මට සමහර පුවත්පත් වාර්තා පළවල තියෙනවා ඒ මාවන 1991 හම්බෙලා තියෙනවා මාවනල්ලෙන් ආයුධ. සමන්තුරෙන්. හරිද? ඒ වගේ නොඑක් සිද්ධීන්. ඉතින් කෙසේ හෝ වේවා අපි වෑයම් කරන්න ඕන මේ තත්වය පාලනය කරන්න. මේක අර ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා වැඩක් නෑ. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ යහපාලන ආණ්ඩුව තුළද. මොකද යහපාලන ආණ්ඩුව යහපාලනය කියන වචනේම ඉස්ලාම් අන්තවාදීන්ගේ වචනයක්. National Front for Good Governance, People's Movement for Good Governance, ඊට පස්සේ ඔය PMGD කියලා ආවා. PMGG, PNFGG ඔහොම කියලා ආවේ ඔක්කොම මේ යහපාලනය සඳහා ව්‍යාපාර. අකුරණින් ආවා, නැගෙනහිරින් ආවා. ඒ යහපාලන ආණ්ඩුව කාලේ මේගොල්ලෝ අපි කියන්නේ අර ෂාප් වෙනවා කියලා. ඒගොල්ලන් මේ දේශපාලන හයිය පාවිච්චි කළා තුම්ම බලහත්කාරයක් ගොඩ නැගුවා. ඉතින් දැන් මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ ගොඩනගපු ශක්තියින් මර්ධනය කරන්න, හීන කරන්න. ඉතින් අපි අත්ත වශයෙන්ම වෑයම් කරනවා. අර ඔබතුමා කිව්වනේ අපි වටපිටාව සකස් කළා කියලා ඍජුවම මැදිහත් නොවුණත් ඔව් ඒ යහපාලන ආණ්ඩුව කාලයේ ඉස්ලාම් අන්තවාදී උම්මත්තක කල්ලි සාහසික විදියට සන්නද්ධ වෙන බව දැකපු නිසා තමයි ඒ යහපාලන ආණ්ඩුවේ උදවිය බුද්ධ්‍යංශ දුර්වල කිරීම නිසා වේගයෙන් කොයියම්ම මොහොතක හෝ ප්‍රහාරයක් ඒවි කියන අනියත බිය නිසා තමයි උසාවියේදී පවා සංවේදී වෙලා මම නඩුකාරයට කිව්වේ කරුණාකර ස්වාමීනි හදවත වගේ රටේ බුද්ධ්‍යංශ මේක අඩපණ කරන්න එපා කියලා. අන්තිමට මට හිරේ යන්න. හැබැයි අපි කිව්වා වගේම ඒ ප්‍රහාරයේ අමිහිරි අත්දැකීම විඳින්න සිද්ධ වුණා ඒ යහපාලන නඩයට. ඉන්පස්සේ අපි බැලුවා කාටද මේකට මුහුණ දෙන්න පුළුවන්? කොයි කණ්ඩායමටද? එතකොට මේ කණ්ඩායම් දෙක තෝරද්දී අපි දැකපු දේ තමයි LTT වගේ බිහිසුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් පරාජය කරපු අත්දැකීම් බහුල අය නියෝජනය කරන්නේ මොන පැත්තේද? ඒ වගේම ඒ හිටපු නායකයන් එක්කලා ගණදෙන කරපුවාම අපි කතා බතා කරන අපි දැක්කනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හැවනෙත් මේ අන්තවාදීන් ඉන්නවා. හැබැයි විවිධ ස්වරූපවලින්. දැන් ඉකොනොමික් ජිහාඩිස්ලා ඉන්නවා. ඒගොල්ලෝ හොඳ සල්ලිකාර සමාජ සේවා පවත්වන මහා ධනපතියෝ හැටියට ගිහිල්ලා නායකයෝ ගාව ඊට ගන්නවා. ඉතින් ඒගොල්ලොත් එක අවුරුදු 30 40 දෙනා දුනුකම් තියන අය. හැබැයි සමහරට මුදලාලි දන්නෙත් නැහැ මිනිහා ඉන්නේ වහබි කඳවුරේ කියලා. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුණ එකක් ගත්තොත් දිගින් දිගටම පහුගිය කාලේ මොන පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කළානේ. උන්ගේ සහරාලේ කිසි වෙනසක් නැහැ. ඒගොල්ලෝ දිගටම ගැහුවනේ මේ හර පද්ධතියට අපේ. එතකොට බලනකොට ඒගොල්ලොත් කවුද හිටියේ? ජමාතේ ඉස්ලාම්. ජාතික ජනබලවේගයේ වැඩ පිළිවෙලට එකතු වුණා ඒගොල්ලෝ. ඒ වගේ ඉඛ්වාන් මුස්ලිම් කණ්ඩායම NFGG ඒගොල්ලොත් එතන එකතු වුණා.
ඊබ්‍රහීම්ලා එතන හිටියා. රනිල් වික්‍රමසිංහලත් එක්ක හිටිය අලාහුදීන්ලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක හිටියා හිස්බුල්ලාලා. හකීම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙත් හිටියා, රනිල්ගේ ආණ්ඩුවෙත් හිටියා, චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් හිටියා. සහරාන්ගේ මල්ලි බලන්න ඉස්පිරිතාලටත් ගියා. ඉතින් මේක දේශපාලනික විනිවිද ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි වෑයම් කරන්න ඕන නිකන් මේ තැන් වල මේ බුරබුරා ඉඳලා වැඩක් නැහැනේ. අපි අපේ ඉලක්කය වෙන්න ඕන. අපි මතයක් දැරුවා. ඒ මතය තමයි කාරණා ගොඩක් තියෙනවා. ආර්ථිකමය වශයෙන් වෙනත් කාරණා හුඟක් තියෙනවා. ඒක වෙනම කතාවක්, වෙනම සාකච්ඡාවක්. පළවෙනිම දේ රටේ ආර්ථිකය. ඒක හරි. හැබැයි ඒ ඔස්සේ ඒ සියල්ල තියෙද්දි ගොඩ නැගුණු මේ අන්තවාදයේ තව බරපතල ප්‍රශ්නයක් නිසා ඒ ගැන වඩා හොඳ කියවීමක් සහ විශාල ප්‍රමාණයක් සාක්ෂි අපි සතුව තියෙන හින්දා මම ඒ අවධානයෙන් මිදෙන්නේ නැතුව එකම එකක් දෙස ફોකස් කරගෙන ලැබෙන හැම ඉඩක්ම ලැබෙන හැම තත්පරයක්ම මේ අන්තවාදයේ පරාජය කිරීම සඳහා ඒ බලගැන්වීම කරනවා. රටේ නායකයා මුණ ගැහුණත් ආරක්ෂක අංශවල කවුරු හරි හම්බුණත් අද මොකද්ද තත්ත්වය හෙට මොකද වෙන්නේ සංවිධානය ටික තහනම් කරනවාද මෙන්න මේ මතවාදය තහනම් කරනවනේ මේ තැන්වල මෙන්න මෙහෙම වෙලා තියෙනවා. අපි අපේ වගකීමෙන් බැහැර වෙලා නැහැ. මේ මොහොතේත් අපි තොරතුරු රැස් කරනවා. මේ මොහොතේත් අපි ඉස්ලාම් සමාජයේ දැන් අද තව ටික වෙලාවකින් මේ මුස්ලිම් මවලවරු විශාල ප්‍රමාණයක් කරලා පිටක සාකච්ඡා කරනවා. මොකද අපි ගෙන ගිය අරගලයේ ටිකෙන් ටික දැන් ජයග්‍රහණය කරන බව අපිට දැනෙනවා. මොකද සාම්ප්‍රදායික පාරම්පරික මුස්ලිම් මිනිස්සුන්ට දැන් මේක තේරුම් අරන් ඉන්න මෙහෙම යන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ අපේ පිළිසරණ පතනවා. අර වහාබි කඳවුර පරාජය කළා. අර නියම සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන් අතර මේ රටේ ඒ මුස්ලිම් සමාජයේ හැසිරවීමේ බලය ලබා ගන්න. ඉතින් මම වෙන කොටසක් කරගෙන යනවා. ඔබ වහන්සේට චෝදනාවක් තියෙනවා. ඔබ රිදෙන්න මුස්ලිම් ජනතාවට බනිනවා. ඊට පස්සේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව ඇවිල්ලා ඔබ වහන්සේ මුණ ගැහෙනවා. ඒගෙන් යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් ලබාගෙන ඔබ වහන්සේ යම්කිසි කාලයක් නිහඬ වෙනවා. මෙන්න මේ වගේ චෝදනා සමාජ මාධ්‍ය තුල ඔබ වහන්සේට එල්ල කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේ දරන මතය මොකක්ද? ඒවට මම හිතලා අපි උත්තර නොදිය යුතුයි. මොකද ඒවා මේ ප්‍රාථමික නිකන් ඉතින් අන්තර්ජාලයේ හිතන දේවල් ලියන්න පුළුවන් නේ. උන්ට ඉතින් වෙන වැඩක් නැහැනේ. මොනවා හරි අරගත්ත මොනවා හරි අකුරු ටිකක් කෙටුවා මැසේජ් එකක් කළා. ඉතින් ඒගොල්ලන් දන්නේ නැහැ අපි කරන කැපකිරීම. ඔබ වහන්සේ දැන් ආයෙත් මේ කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් ආරක්ෂක ලේකම්වරයා ඉඳෙද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉඳෙද්දි එතුමා වෙනුවෙන් ඔබ වහන්සේ කිසියම් සමාජ පරිසරයක් හදාගෙන එතුමාගේ රැකවරණය මත මේ බොදුබල සේනා සංවිධානය ඉදිරියට අරගෙන ගියාය. දැන් එතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ නැවතත් ඔබ වහන්සේ හිටි ගමන් යහපාලන කාලේ යම්කිසි නිහඬතාවයක් අනුගමනය කරලා නැවතත් ගෝඨාභය ජනාධිපතිතුමාට කිසියම් මේ රටේ පවතින ආර්ථික කඩාවැටීම එහෙම නැත්නම් රටේ පවතින අස්ථාවර ස්වභාවය මේ පරිසර විනාශය මේ ආදී කාරණා යටපත් කරන්නට ඔබ වහන්සේ නැවත මේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර කිසියම් ගැටුමක් නිර්මාණය කරන්නට කරලියට මේ සටන ගේනවා කියන චෝදනාව වෙන්න පුළුවන්. එහෙම චෝදනා කරන අයට ඔබ වහන්සේට උත්තරයක් ඇති දෙන්න. මෙහෙමයි. ඉතින් මේ රටේ වැඩිපුරම කයිවාරුවනේ වැඩි. මේ රටේ කටින් බතල හිටවන්නෝ ගොඩයි. ඇත්ත වශයෙන්ම ඔය චෝදනා කරන උන්දලා කටින් බතල හිටවන අය මෙහෙම කළා නම් හොඳයි අර එහෙම කළා නම් හොඳයි කියා බතල හිටෙව්වා නම් කටින් බතල හිටව ඉන්න වෙලාවේ මේ රට බතල වලින් සස්ත්‍රීකයි. ඉතින් කෙටියෙන් කියන්න තියෙන්නේ සුදුලුණු බිකක දෙයක් වරදාන හැටියට මේ කිසිම කෙනෙක්ගෙන් අපි ලබාගෙනත් නැහැ ලබා ගන්නෙත් නැහැ අපිට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඔබට පේන ඇති මගේ මේ පන්සල දිහා බැලුවොත් තවම තරමේ මිනිස්සු 100ක් ගණන්ලා රැස් කරන්න මට තැනක් නැහැනේ. මගේ පන්සලේ ධර්මශාලාවක් නැහැ. මගේ පන්සලේ වඳින්න විහාරගයක් නැහැ. චෛත්‍යයක් නැහැ. මට ඒව වැඩකුත් නැහැ. මොකද මගේ හදවත බුදු මැදුරක්. බුදුහාඳුර වැඩ ඉන්නේ මගේ හදවතේ. මහා පිළිම නෙළුවයි කියලා වැඩක් නැහැ. මිනිස්සුන්ට මේ මහ පොළොවේ යථාර්ථය තේරෙන්නේ නැත්තම්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පරිසර ප්‍රශ්න තියෙනවා. අනෙක් ප්‍රශ්න තියෙනවා. අතිශය බහුතර ප්‍රශ්න ගොඩක්. ප්‍රශ්නාවලිය. ඒ විතරක් නෙවෙයි මැද පෙරදිග විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් වල ඡන්දේ දාන්න මේ වැඩ කරපු මිනිස්සු ඡන්දේ දාන්න වෙනම ගුවන් යාන අරගෙන ආවා. දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය ඇතුළේ අපිට කොච්චර කතා කරලා කියද අනේ හාමුදුරනේ මේකට පිළිහිට වෙන්න ඉතින් අපිට පුළුවන් කරන්න පුළුවන් දේ විතරයි කරන්නේ. දැන් මම සමහර වෙලාවට නිහඬ වෙනවා සමහර වෙලාවට කතා කරනවා. දැන් මොකද්ද මගේ විෂය? මම මේ රටේ පුරාවස්තු සංහාරයට විරුද්ධව වැඩ කළා. කොහේ හරි පුරාවස්තු හෝ වෙන විනාශයක් වෙනවා නම් මම ඒවට ඍජුව මැදිහත් වෙලා තියෙනවා. එතනින් එහාට අනිත් හැම ප්‍රශ්නෙකටම මම පැන ඒවට යන්නේ නැහැ.
මොකද හේතුව තවත් අය උදවියව ගැන කතා කරනවා. වෘත්තීය සමිති තියෙනවා. වෘත්තීය සමිතියක් නැති පුරාවස්තු රකින්නනේ. වෘත්තීය සමිතියක් නැති අන්තවාදී ගැන කතා කරන්නනේ. වෘත්තීය සමිතියක් නැති සංස්කෘතික ඝාතනය ගැන ආක්‍රමණය ගැන කතා කරන්නනේ. ඔක්කොම තම තමන්ගේ අයිතිවාසිකම් තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන අරගල කරනවා. හැබැයි තමන් උපන් ජාතිය වෙනුවෙන් කවුද අරගල කරන්නේ? ඉතින් අරගල කරපු මිනිස්සුන්ට අතීතයේත් උරුම වුණේ කඳුල, වේදනාව, කලකිරීම. ඒක තමයි ධර්මපාලතුමාටත් එහෙමයි. මිගෙට්ටුවත් හාමුදුරුවෝපවත් උනේ හිතේ අමාරු වෙන්නේ. වහදීල වැරුවේ කියලාත් කියනවා. උන්වහන්සේ පංචමහා වාදය කරලා වුණාට පස්සේ පොතක් ලිව්වේ දුස්සීල භික්ෂුව කියලා. ධර්මපාලතුමාට ලේක් හවුසියෙන් ගැහුවේ කොයකෝ ලෝකෙ වටේ ගිහලා හම්බ කරන් ආපු සල්ලි කියලා රනිල්ගේ પરම්පරාව. ඒ කාලේ ධර්මපාලතුමා මේක දාලා ගියේ ඒකනේ. ඉතින් ඉතිහාසයේ පුරාම කතාව ඒක තමයි. දැන් වැඩි ඕනේ ආසන්න වශයෙන් මාදුලයි හාමුදුරුවෝ ගැන හිතන්න. ඒ හාමුදුරුවෝ මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන මේ අනිසි විපාක සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් සාධාරණ සමාජයක් වෙනුවෙන් අරගල කෙරුවා. එදා සෝභිත හාමුදුරුවෝ වීරේ. හැබැයි උන්වහන්සේ හරි දේ වෙනුවෙන් පෙනී හිටපුවාම උන්වහන්සේ ද්‍රෝහියෙක් වුණා. ඒ මේ රටේ ස්වභාවය. ඉතින් අපි කතා කළත් වැරදි, කතා නොකළ හිටියත් වැරදි. කතා නොකර හිටියත් බනිනවා, වැඩියෙන් කතා කළොත් ඒත් බනිනවා. ඉතින් මේවා මේ රටේ ස්වභාවය නිසා අපිට පුළුවන් නැත්නම් අපිට කළ හැකි දේ වෙනුවෙන් අපි ඒ කැපකිරීම කරනවා. ඉතින් එහාට වඩා වැඩි දෙයක් නැහැ. අපේ හැමදෙරෝනේ මේ අපේ සාකච්ඡාව අවසන් කරන්නට මත්තෙන් තවත් එක ප්‍රශ්නයක් ඔබ වහන්සේ වෙත යොමු කරන්නට කැමතියි. මම මේ විහාරස්ථානයට ආවම විහාරස්ථානයේ පෝරුවේ දකින්නට ලැබෙන්නේ ඔබ වහන්සේට තිබෙන නඩු දින. අපේ හැමදෙරෝ උසාවියට වැඩම කරන්න ඕන මං හිතන්නේ ලංකාවේ තියෙන නාමකරණයෙන් හඳුන්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් උසාවිය දක්වා දිසාධිකරණය දක්වා නඩු. ඒ සියලුම නඩු ඔබ වහන්සේගේ පෞද්ගලික නඩු නොවේ. මා බැලුවා ඒ විස්තරේ. මේ සමහර විට මේ බුදුබල සේනා සංවිධානය මේ බෞද්ධ පුනර්ජීවන සංවිධානය සමග ඔබ වහන්සේ මේ රටේ ඇති කරපු මේ ජාතික ජාතිය ශිෂ්ට කරන්න. එහෙම නැත්නම් ජාතිය ඉදිරියට ගෙනියන්න. මේ ජාතිය තව අවුරුදු 2500ක් ඉස්සරහට ගෙනියන්න. මේ කරන අරගලේ ප්‍රතිඵල විදියට තමයි මේ සියල්ල ලැබෙන්නේ. මින් එහාට බුදුබල සේනා සංවිධානයේට මොකද වෙන්නේ? මින් එහාට ඥානසාර හාමුදුරුවෝ මේ රටේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරය වෙනුවෙන් ගන්න හදන වැඩපිළිවෙල මොකක්ද? ඇත්ත වශයෙන්ම මගේ එකම අදිෂ්ඨානයක් තිබෙනවා. මේ මුස්ලිම් අන්තවාදයේ තීරණාත්මකව පරාජය කිරීම වෙනුවෙන් අපි දිවාරය දෙකේ වෙහෙස නොබලා ක්‍රියාකාරී විය යුතුයි. මොකද මේ තමයි අවස්ථාව. එක ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. දෙක ඇත්ත වශයෙන්ම මේ රටේ නීතිය බලගැන්වීම සඳහා විශේෂයෙන් පුරාවිද්‍යා නීතිය ඇතුළු කොට මේ නීති පද්ධතිය අදට ගැලපෙන විදියට නවීකරණයට පත් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ තාම තියෙන 1800 ගණන් වල හදපු නීති. ඉතින් මේ නීති ක්‍රමය වෙනස් වෙන්න ඕන. අපේ රටට ගැලපෙන එක නීතියක්, පොදු නීතියක්. ඒ නීතිය ඇතුලේ හැමෝටම ඒ සමානාත්මතාවය ඇතුව වැඩ කරන්න පුළුවන් පරිසරයක් හැදීම වෙනුවෙන් අපි මහන්සි ගන්න ඕනේ. ඒ වගේම මම බරපතල විදිහට විශ්වාස කරනවා විශාල සංගායනාවක් අවශ්‍යයි මේ භික්ෂු සමාජයේ. එවැනි භික්ෂු කතිකාවතක් නැත්නම් එවැනි භික්ෂු කතිකාවක් ගොඩනගා ගැනීම සඳහා දැන් කාලය සමය ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙනුත් අපි විශාල කැපකිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. හිරේ විලංගුවේ නොවැටුනොත්. මොකද මේ මම කිව්වේ නීතිපති දෙපාර්තමේන්තුවේ බහුතරයක් බෝනගෙන් ක්‍රිස්තියන් කාරයෝ. එතකොට මං හිතන්නේ මේ රටේ මට කවුද හතුරුකම් කරන්නේ නැත්තේ? ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 500ක් මා එක්ක තරහයි. මුළු මුස්ලිම් සමාජයේ සාම්ප්‍රදායික අපේ පාරම්පරික මුස්ලිම් මිනිස්සු ටික හැර මුස්ලිම් මුළු ලෝකයේම අපිත් එක්ක තරහයි. ජනතා විමුක්ති ප්‍රමුණේ මතවාදයේ දරන ඒ ගිහියෝ විතරක් නෙමෙයි. බුදුහාමුදුරුව වෙනුවට මේ කවුද මාක්ස්ව බුදුන් කරගෙන වැඩ කරන ඒ උන්නාන්සලා ටික තරහයි. රාජ්‍ය නොවන සංවිධාන තරහයි. දේශපාලන කල්ලි ඔක්කොම තරහයි.
මොකද ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ මේ ගොඩට දාගන්න. මේගොල්ලෝ බලනවා මේ ගොඩට දාගන්න. නැති වුණාට පස්සේ අර ගොඩේ මේ ගොඩේ කියලා ඔක්කොම එක තැනකට ගහනවා. ඉතින් ඒ ගැන අපිට කනගාටුවක් නෑ. ඒකේ මිනිස්සුන් ඒ ඇත්තන්ගේ තියෙන බුද්ධිය තරම කොයි හැටි වෙතත් අපිට පැවරිලා තියෙන ඓතිහාසික යුගකාර්යය ජාතිය වෙනුවෙන් ඔසවා තබලා ඒ ජාතික මෙහෙවරෙහි තවදුරටත් ඉදෙන්න තමයි කල්පනාව නිස්සරණාධ්‍යාශයෙන්. කියන්නේ කාගේවත් එජෙන්ඩා එකකට පාවිච්චි නොවි අර පක්ෂ මේ පක්ෂ කියලා අතවසේ අපිට උමනාවක් තිබුණ දේශපාලන ව්‍යාපාරයක් හදන්න. අපි මහන්සි ගත්තා. ඉතින් හැම වෙලාවකම ඒ ගත්ත මහන්සියට වටිනාකම ලැබුණේ නැහැ. මොකද අපිට කියලා දේශපාලන පක්ෂයක් ලබා ගන්න බැරි වුණා. එක වතාවක අපිට දේශපාලන පක්ෂයක් පරිත්‍යාග කළා. මිය ගිය අපේ දිවංගත නාත්තමරකෝන් මැතිතුමා. ඉතින් ඒ පක්ෂ ලැබිලා ටික කාලයක් යනකොට මට හිරේ යන්න වුණා. ඉන්පස්සේ එතන හිටපු නියෝජිතේ පක්ෂය ආපහු ඉල්ලුවාම අපි කිසිම අරෝවක් නැතුව අනේ මේක දෙන්න ආපහු කියලා අපි පක්ෂ දුන්නා. සාමාන්‍යයෙන් දෙනවද එහෙම ලංකාවේ? අපි පක්ෂය ආපහු දුන්නා. ඉතින් අපි පක්ෂ ලියාපදිංචියක් කිල්ලෝ ඒක ලැබුණෙත් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා බරපතල විදියට මේ බෞද්ධ ජාතික වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න නම් එය දේශපාලනිකව බලවත් විය යුතුමයි. එහෙම නැතුව මේක සමාජ අරගලයක් කළ පමණින් දැන් මේ අරගලය අපි 56 ඉඳලම කරන් එනවනේ. ඊට කලින් ධර්මපාලතුමාගේ ඉඳලම කරන් එනවනේ. හැබැයි ඒ බලවේග ජාතික බලවේග දේශපාලන බලවේගයක් බවට පත් කරගන්න බැරි වෙච්ච නිසා ඒ අසහනය තමයි හැමදාම මේ සිංහල මිනිස්සු විඳවන්නේ. මොකද අපි මේ ජාතිකා වේගයෙන් ගොඩනගන ජාතික බලමුළු පාවිච්චි කරනවා දේශපාලන උවමනාවන්ට. ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා සිංහලයේ අභිලාෂ ඉෂ්ට වෙයි කියලා. හැබැයි ඒව ඉෂ්ට නොවන තැනදී මිනිස්සු ආපහු අසහනයට පත් වෙනවා. මිනිස්සු ආපහු විකල්ප හොයනවා. ඉතින් ඒක තමයි මේ වෙන්නේ. හැබැයි එකපාරට ඒක කරන්න බෑ. ඒ ජාතික අභිලාෂ මොකද අර 1800 ගණන් වල හදපු පාලන ක්‍රමය ඒ වගේ මම කිව්වේ ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු, නීතිය ඇතුලේ නීති, පොලිසිය ඇතුලේ පොලිසි. මේක මහා පුදුම තත්ත්වයක්. ඉතින් මේක වෙනස් කළ යුතුයි. වෙනස් කරන්න නම් දේශපාලනිකව අපි සන්නද්ධව ඒ මතවාදයේ තීව්‍ර විදියට ජනගත කරන්න ඕන. ඉතින් ඒකට එකපාරින් කරන්න බෑ. අමුතරමින් ඊළඟ પરම්පරාවත් මේකට අපි සූදානම් කරන්න ඕන. මොකද මේ අරටු නමල මේක කරන්න බෑ. හැමදෙරනේ අපි අද දවසේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව බොහෝ කාලයක් මේ ජාතික බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය බුදු බල සේනා සංවිධානය ඔබ වහන්සේගේ නායකත්වයෙන් තව දුරටත් මේ රටේ ස්ථාපිත කරගෙන තවත් ග්‍රාමීය වශයෙන්ුත් ගම් මට්ටමට බිම් මට්ටමට රැගෙන යාමටත් ඔබ වහන්සේට මේ රටේ ජීවත් වන සියලු ජාතීන්ට අයත් ජනයා සුරක්ෂිත කරන්නටත් හැකියාව දක්ෂතාවය ආශිර්වාදය ඔබ වහන්සේට අපි ගිහි බෞද්ධයන් විදියට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේ සඳහන් කළාසේම මේ රටට සේවය කරන්නට පැමිණෙන්නේ නම් බැනුම් අහන්නට කැමැති කෙනෙක් වෙන්න ඕන කියලා අනගාരിക ධර්මපාලතුමන් වරක් සඳහන් කළා. ඒ වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට අනගාരിക ධර්මපාලතුමන්ට සෝබිත ස්වාමීන් වහන්සේට ගෞරවනීය සෝම ස්වාමීන් වහන්සේට ඒ වගේම ඔබ වහන්සේට මේ සියලුම ගිහි පැවිදි උතුමන්ට අපේ රටේ ජනතාව ඒ ජීවත්ව සිටි කාලයේදී ආක්‍රෝෂ පරිභව කරමින් තමයි සංග්‍රහ කළේ. නමුත් උන්වහන්සේලා අපේ ජාතියෙන් සමු අරගෙන ගියාට පස්සේ අපිට බොහෝ කාලයක් උන්වහන්සේලාගේ අගය දැනුණා. අනගාരിക ධර්මපාලතුමන් ජීවත්ව සිටි කාලය තුල කිසිවෙක් අනගාരിക ධර්මපාලතුමන් වෙනුවෙන් මාවත් සැදුවේ නැහැ. පිළිරුවවල් ගොඩනැගුවේ නැහැ. නමුත් අද දවසේ අපිට හැම නගරයකම ලංකාවේ අස්සක් මුල්ලක් නැරි අනගාരിക ධර්මපාලතුමන්ගේ මාවත් අනගාരിക ධර්මපාලතුමන් වෙනුවෙන් ප්‍රතිරූප ගොඩනගපු හැටි අපිට පේන්න තියෙනවා. දවසක ඔබ වහන්සේ වෙනුවෙනුත් මේ රටේ මිනිස්සු එහෙම කතා කරાવી. එහෙම කතා කරන සමාජයක් හදන්නට ශ්‍රී ලාංකීය අපි හැමෝම එකට එකතු වෙමු කියන ප්‍රාර්ථනාවත් පෙරදැරිව අපි අද දවසේ ඔබෙන් සමුගන්නවා ආරාධනා කරනවා මේ ජාතික පුනර්ජීවන වැඩසටහන බුදු බල සේනා සංවිධානයේ සමග අපේ යතිවරයන්න් වහන්සේ කලබඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ සමගින් මේ මතවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා share කරලා හැමෝම අතරේ මේ මතවාදය බෙදා හදා ගන්න ඔබත් එකතු වෙන්න කියන ගෞරවණීය ආරාධනය කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි.
තිරවන්ස.